ගොඩක් වෙලා උදේ සෙෂන් එකේ හිටියා. දැන් අපි ඊළඟ සෙෂන් එක ආරම්භ කරමු. මං හිතන්නේ උදේ වරුවේ අපි මහාචාර්යතුමා ඊට පස්සේ අපේ ආචාර්යතුමිය කියපු දේවල් වලින් ගොඩක් දේවල් තමන්ගේ දැනුම එක පැත්තකින් වර්ධනය වෙන්නේ නැති අලුත් දැනුමක් එන්නේ නැති තමන්ගේ දැනුම තව ටිකක් වර්ධනය කරගෙන අපි මෙන්න මේ විදිහට පරිශ්‍රණ පත්‍රිකාව ලියමු කියලා හිතපු අයත් ඇති. ඒ නිසා දැන් ඊළඟට අපි ඊළඟ වැඩසටහන ඊළඟ අධ්‍යයන වෙන්නේ ඔන්න දැන් අපි පරිශ්‍රණයක් කරන ආකාරය පරිශ්‍රණ ගැටලු ඒ සියලු දේම අපි කතා කරා. දැන් අපි කතා කරමු කොහොමද පරිශ්‍රණ පත්‍රිකාවක් ලියන්නේ? ඒ පරිශ්‍රණ පත්‍රිකාවක විශේෂයෙන් සංක්ෂේපය කියන එක වැදගත් වෙන අවස්ථාවක් සහ අපේ මේ අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන සම්මන්ත්‍රණයට වැදගත් එක. ඒ නිසා ඊළඟ අවස්ථාව නැත්නම් ඊළඟ අධ්‍යයනයට සම්බන්ධ වෙන්නේ අපේ මධ්‍යනාංශයේ දර්ශන අධ්‍යනාංශයේ ආධුනික කතිකාචාර්ය රනිල් කුමාර නායක මහතා. අපි එතුමා ගැන පොඩි හැඳින්වීමක් ඔයාලට කියනවා නම් අපේ අධ්‍යනාංශයේ ඉන්න ළමයි දන්නවා ශිෂ්‍යයෝ හැම කෙනාම සර්ව අඳුරනවා. හැබැයි අපි අනිත් අධ්‍යනාංශවල ඉන්නවා නම් හෝ පිට විශ්වවිද්‍යාලවල සම්බන්ධව ඉන්නවා නම් එයාලා වෙනුවෙන් පොඩි හැඳින්වීමක් මම එතුමා ගැන කරන්නම්. එතුමාගේ ශාස්ත්‍ර වේදී උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා උපාධිය සම්බන්ධයෙන් එතුමා මනෝවිද්‍යා උපාධිය සම්බන්ධයෙන් තමයි ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ. ඒ වගේම විද්‍යාපති උපාධිය එතුමා ඉන්දියාවේ මයිසූර් යුනිවර්සිටි එකෙන් තමයි එතුමා ශාස්ත්‍ර විද්‍යාපති උපාධිය ලබා ගත්තේ. ඒ වගේම දැනට එතුමා දර්ශනපති උපාධිය අපේ අධ්‍යනාංශයේ මනෝවිද්‍යා විශේෂ ක්ෂේත්‍රයෙන් හදාරන ගමන් ඉන්නේ. ඒ නිසා එතුමා අපේ අධ්‍යනාංශයේම විශේෂයෙන්ම රිසර්ච් මෙතඩොලොජි නැත්නම් පර්යේෂණ ක්‍රම පිළිබඳ පර්යේෂණ ක්‍රම විද්‍යාව පිළිබඳ අභ්‍යන්තර පත්‍රිකාවන් ඉගැන්වීමේ නිරත වෙන කතිකාචාර්යවරයෙක් කියන්නත් පුළුවන්. එතුමා පර්යේෂණ ගැන හසල දැනුමක් තියෙන කෙනෙක් කියලා මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා ඊළඟට දැන් පැවැත්වෙන සෙෂන් එකට එතුමාට මම ආරාධනා කරනවා අපේ කතිකාචාර්ය රනිල් කුමාර නායක මහතාට මේ අවස්ථාවේ එතුමාට මේ පර්යේෂණ පත්‍රිකාවක සංක්ෂේපය සහ පර්යේෂණ පත්‍රිකා සහ රිසර්ච් මෙතඩොලොජි ගැන ඔබට කියලා දෙන්න කියලා මම එතුමාට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. අංශාධිපතිතුමීටත් මේ කාර්යභාරය සංවිධානය කළ අපේ අධ්‍යනාංශයේ සියලුම ආචාර්ය මණ්ඩලයේ සහ අනධ්‍යන සේවක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මට මේ කාර්ය සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් එතකොට මම මේ සැසිය තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සමහරක් කාරණාවලදී ඔයාලට හිතෙන්න පුළුවන් මේ යම් කාරණා උදේසැසි දෙක තුළ සාකච්ඡා වුණා කියලා. නමුත් අපි පර්යේෂණ පත්‍රිකාවක එහෙම නැත්නම් අපි පර්යේෂණ වාර්තාවේ සංක්ෂේපය සකස් කරනකොට යම්කිසි අනුගමනය කළ යුතු පියවරයන් කීපයක් තියෙනවා. අනිවාර්යයෙන්ම තිබිය යුතු කොටස් කීපයක් තියෙනවා. එතකොට ඒවා සාකච්ඡා කරනකොට ඉදිරිපත් වෙන යම් කාරණා සමහර විට ඔයාලා ඒ පිළිබඳ පූර්ව දැනුවත් වීමක් ලැබිලා ඇති නොලැබිලා ඇති. මම මූලික මට්ටමේ ඉඳලා ඒ කාර්යයන් ටික සාකච්ඡා කරගෙන යන්නම්. දැනුවත්භාවයක් තිබෙන කට්ටිය ඒ පිළිබඳව අලුත් තොරතුරු ටිකක් ඉගෙන ගන්නත් අලුතෙන්ම ඒ සම්බන්ධ ඉගෙන ගන්න යන කට්ටියට මූලික අවබෝධයක් ලබා ගන්නත් හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට දැන් අපි බොහෝ විට මේ සංක්ෂේපයක් රචනා කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ අපි ජර්නල් එකකට හෝ එහෙම නැත්නම් අපේ උපාධි නිබන්ධනයේ හෝ පර්යේෂණ වාර්තාව සකස් කරනකොට. ඒතර පර්යේෂණ වාර්තාව සකස් කරනකොට
මේ කියන සංක්ෂේපය අපි මොන විෂය මාධ්‍යයෙන් ඉගෙන ගත්තා. සිංහල මාධ්‍යයෙන් වේවා, ඉංග්‍රීසි මාධ්‍යයෙන් වේවා, දමිළ මාධ්‍යයෙන් වේවා ඉගෙන ගත්තත් මේක පොදුයි. ඒ වගේම බොහෝ විශ්වවිද්‍යාලවල මම හිතන්නේ මේ විශ්වවිද්‍යාලෙත් සංක්ෂේපේ සකස් කරනකොට සිංහල මාධ්‍යයෙන් අධ්‍යයනය කරත් ඒක ඉංග්‍රීසියෙන් ලිවීමේ අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒකට විශ්වවිද්‍යාලය විසින් ඉල්ලා සිටිනවා. English translation එක සිංහලෙන් ඔබ ලියන පර්යේෂණ වාර්තාවේ ඉදිරිපත් මේ සංක්ෂේපී English translation එකක් ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඒක නිසා මේ සංක්ෂේපයක් ලිවීමේ සුවිශේෂී භාෂාවක් තියෙනවා. ඒකේ අඩංගු විය යුතු කරුණු කාරණා සමූහයක් තියෙනවා. එතකොට ඒ සියල්ලම එක්තරා ආකාරයක තාක්ෂණික කාරණා. එතකොට මේ තාක්ෂණික කාරණා පිළිබඳව පරිශීලකෙක් වන මම කියන්නේ ඔබ අවබෝධයෙන් සිටිය යුතුයි. එතකොට මේ පිළිබඳ මේ තාක්ෂණික කාරණා කොතෙන්ද කුමන ආකාරයෙන් කුමන රටාවකට ඉදිරිපත් කළ යුතුද කියන කාරණේ සිදු කළ යුතු වෙනවා. අපි ඉස්සෙල්ලාම හඳුනාගමු සංක්ෂේපයක මුහුණුවර කොහොමද? සංක්ෂේපයක අඩංගු වෙන්න ඕන කාරණා මොනවද? සහ ඊට පස්සේ අපි එක එකක් සම්බන්ධයෙන් in detail එහෙම නැත්නම් විස්තරාත්මකව තොරතුරු සාකච්ඡා කරමු. හරි. සාමාන්‍යයෙන් සංක්ෂේපයක ප්‍රමාණය කොච්චරද? දැන් මේ සංක්ෂේපය ඔබ කුමන මාධ්‍යයෙන් කුමන භාෂාවකින් ලියවත් ගෝලීය වශයෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගත් සම්ප්‍රදායක් තියෙනවා සංක්ෂේපයක් මෙන්න මෙහෙම වෙන්න ඕනි කියලා. ඒතකොට ඒකෙදි සංක්ෂේපයක ප්‍රමාණය පිළිබඳ පොදු විදිහතාවයක් තියෙනවා පර්යේෂණ ප්‍රජාව අතර. සංක්ෂේපයක ප්‍රමාණය ගත්තාම සාමාන්‍යයෙන් වචන 150කට ආසන්න වන සහ වචන 250ක් අතර සීමාවේ කලාතුරකින් වචන 300ක් ඊට අඩු තනි ඡේදයක් එහෙම නැත්නම් තනි පැරග්‍රාෆ් එකක් විදිහට ලියන ඔබේ පර්යේෂණයේ පිළිබඳ සාරාංශයක්. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ අපි සංක්ෂේපය ලියන්නේ අපේ පර්යේෂණය සිද්ධ කරලා පර්යේෂණයේ ආනුභාවික දත්ත එකතු කරලා පර්යේෂණය සිදු කරලා විශ්ලේෂණය කරලා සහ පර්යේෂණ වාර්තාව ලියලා තමයි ඒ පර්යේෂණ වාර්තාවේ සාරාංශය අපි සංක්ෂේපයේ විදිහට ඉදිරිපත් කරන්න යන්නේ. ඒතොර ඒකේ පිළිගත් අනුපිළිවෙලක් තියෙනවා. ඒකේ අනිවාර්යයෙන්ම තිබී යුතු කොටස් කීපයක් තියෙනවා. එතකොට මේ සමස්තය ප්‍රමාණයක් වශයෙන් ගත්තොත් වචන 150 250ක් වගේ අතර ප්‍රමාණයක් වෙන්න ඕනේ. ඊට වැඩිය දීර්ඝ සංක්ෂේපයන් සමහර විට ඔබ දැකලා ඇති. යම්කිසි පර්යේෂණයේ ස්වභාවය අනුව ඒක ප්‍රමාණාත්මක පර්යේෂණයක්ද ගුණාත්මක පර්යේෂණයක්ද එහෙම නැත්නම් සමාජීය විද්‍යාවන්ගේ පර්යේෂණයක්ද මානව ශාස්ත්‍රවල පර්යේෂණයක්ද මේ කියන කාරණා මත මේකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි මේක වචන 300කට ඊට වැඩි එහා යන අවස්ථා ඉතා විරලයි. ඒ කියන්නේ විස්තර මෙතනදී අපේ පර්යේෂණයේ සාරාංශය විස්තරාත්මක වෙනවා කියන්නේ අපි එක පැත්තකින් මේ අපේ පාඨකයව එක්තරා ආකාරයකට වෙහෙසටපත් කරනවා. ඔහුව අවුල් සහගත තත්ත්වයකට ඇද දානවා. සාරාංශයේ කියවීම තුලින් දල දහසක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් උදාහරණ විදියට ඔබගේ අධ්‍යයනය සිදු කරනකොට අපි කියන්නේ existing studies කියලා. එහෙම නැත්නම් දැනට කිරලා තියෙන සාහිත්‍යයන්. දැනට කිරලා තියෙන අධ්‍යයන ඕන තරම් කියවනවා. සාමාන්‍ය අවම වශයෙන් 25ක් 30ක් ඊට වැඩිය කියවලා ඇති. සමහර කට්ටිය 50 100 මේ අතර ප්‍රමාණයක් කියවලා ඇති. එතකොට යම්කිසි පර්යේෂණ වාර්තාවක් තමන් අධ්‍යයනය කරන පර්යේෂණ මාතෘකාවට හෝ ඒ සම්බන්ධ ශාස්ත්‍රයට අදාළද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද? අපිට මේ පර්යේෂණ වාර්තාව සමස්ත වශයෙන් කියවනවද? එහෙම කියවන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම කියවන්න අපි ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ මගේ පර්යේෂණ ශාස්ත්‍රයේ පවතින පර්යේෂණ වාර්තා මොනවද? ඒක දැනගන්න පුළුවන් මෙන්න මේ සංක්ෂේපයේ කියවීම මගින්. එතකොට සංක්ෂේපයේ කියවලා ඒ සාරාංශය කියවපු ගමන් පාඨකයාට පේනවා මම මේ කියවන්න යන පර්යේෂණ වාර්තාව මගේ පර්යේෂණ ශාස්ත්‍රයට අදාළ දෙයක්ද නැද්ද? සංක්ෂේපයේ කියවපු ගමන් තේරෙන්න ඕනේ. එතකොට මෙන්න මේ දේ බලාපොරොත්තුෙන් තමයි අතරම අපි මේ සංක්ෂේපය රචනා කරන්නේ. පාඨකයා දැනගන්නවා
මේක මම කියවිය යුතු පරීක්ෂණ වාර්තාවක්ද නැද්ද? එතකොට පාඨකයාට මම කරපු අධ්‍යයනයේ පිළිබඳ සමස්ත වාර්තාවක් සමස්ත අදහසක් ගොඩනගා ගන්න මේ කියන සංක්ෂේපේ හේතු වෙනවා. ඒ කියන්නේ මගේ සාරාංශය හේතු වෙනවා. එහෙමනම් දැක්ක ගමන් ප්‍රස් ඉම්ප්‍රෙෂන් එකෙන් මේ පරීක්ෂණේ තමා විසින් කිය යුතුද නැද්ද කියලා තීරණය කරන්න අපි හොඳ සංක්ෂේපයක් ඉදිරිපත් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපේ සංක්ෂේපය ඒ අදාළ තාක්ෂණික කාරණා අදාළ ක්‍රමවේදය අනුගමනය කරලා තියෙන්න වෙනවා. හරි? එතකොට සාමාන්‍යයෙන් සංක්ෂේපයක මෙන්න මේ පහත මම ඉදිරිපත් කරන්න යන කාරණා අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. මොනවද? අධ්‍යයනයේ සමස්ත අරමුණ සහ ඔබ විමර්ශනය කළ පරීක්ෂණ ගැටලු වගේ දේවල්. ඊට පස්සේ අධ්‍යයනයේ මූලික සැලසුම. එහෙම නැත්නම් අපි පරීක්ෂණ සැලැස්ම කියන එකදී රිසර්ච් ඩිසයින් කියන දේ. ඊට පස්සේ ඔබේ විශ්ලේෂණයේ ප්‍රතිඵල ලෙස සොයාගත් ප්‍රධාන සොයා ගැනීම ප්‍රවණතාව වගේ දේවල්. ඒ කියන්නේ අපේ රිසල්ට් සහ ඔබේ අර්ථ නිරූපණයන් සහ නිගමන පිළිබඳ කෙටි සාරාංශය. ඒ කියන්නේ මම හොයාගත්තු රිසල්ට් එක පිළිබඳ මම ඉදිරිපත් කරන නිගමනයන් හෝ අදහස් මොනවාද? මම මේ එක එකක් වෙනම සාකච්ඡා කරනවා. දාලා අදහසක් ලබා දුන්නේ. හරි? සංක්ෂේපයක් ගත්තහම ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ මෙන්න මේ කියන කාරණේ. මොකද්ද? ඔබේ පරීක්ෂණය සඳහා හේතු වන සන්දර්භය හෝ පසුබිම පිළිබඳ තොරතුරු. ඔබේ පරීක්ෂණය සඳහා හේතු වෙන පසුබිම පිළිබඳ තොරතුරු. හරි? ඒකෙදි මොනවද? මම මේ අධ්‍යයනය කරන්නේ ඇයි? මේකෙදි මොන වගේ ශාස්ත්‍රයක් ගැනද අධ්‍යයනය කෙරෙන්නේ? මගේ මාතෘකාව මොකද්ද? මේ කියන කාරණේ ඉස්සෙල්ලාම අපේ සංක්ෂේපය තුල ඉදිරිපත් වෙන්න ඕනේ. මම මේවට උදාහරණ ඉදිරිපත් කරනවා. දැන් බලන්න මෙන්න මේ සංක්ෂේපය. මේ ඉදිරිපත් වෙලා තියෙන මම උදාහරණයක් ඉදිරියට දීලා තියෙන සංක්ෂේපය. හරි? මේ ඉස්සෙල්ලාම නිල් පාටින් සලක මේ highlight කරලා තියෙන කොටස. The growing economic resemblance of spouses has contributed to rising inequality by increasing the number of couples in which there are too high or too low earning partners. එතකොට වැඩි වශයෙන් ආදායම් උපයන හෝ අඩු වශයෙන් ආදායම් උපයන සහකරුවෝ දෙන්නේ ජීවත් වෙන පවුලක අර විෂමතාවය ආර්ථික විෂමතාවයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් මේ තමන්ගේ පරීක්ෂණය කරන්න යන්නේ මොන ශාස්ත්‍රයේද? තමන්ගේ අධ්‍යයනය කරන්න යන්නේ මොන ශාස්ත්‍රයේද කියලා මේ පරීක්ෂකයා දාලා අදහසක් ලැබලා දෙනවා. ඇත්තම කරන්න යන්නේ නෙමෙයි කළ. මොකද අපි පරීක්ෂණය කරලානේ මේක ලියන්නේ. ඒතකොට මම අධ්‍යයනය කළේ මොන ශාස්ත්‍රයේද? දැන් උදාහරණ විදිහට අපි මෙහෙම ගමුකෝ. දැන් යම් කිසි මනෝවිද්‍යාව පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන පරීක්ෂකයෙක් එයාගේ අධ්‍යයන ශාස්ත්‍රයේ අපි උපකල්පනය කරමු. එයා අධ්‍යයනය කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන සාමර්ථ්‍යයන් කෙරෙහි ඔවුන්ගේ ආතතිය බලපානවාද කියලා. ඒතකොට එහෙමනම් මේ ආතතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් මේකේ එන්න ඕනේ. එක වාක්‍යයකින් හෝ දෙකකින් කෙටි හැඳින්වීමක් සංක්ෂේපය තුල මගේ මාතෘකාව මොකද්ද? මගේ මාතෘකාව සම්බන්ධ ශාස්ත්‍රය මොකද්ද කියලා එන්න ඕනේ. එතකොට ඒ තුල ඉදිරිපත් කරන පාඨකයා දන්නවා මේක තමයි මම අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මම කියවන්න ඕනේ ශාස්ත්‍රයට අදාළ වන පූර්ව පරීක්ෂණයක් වෙන්නේ. එහෙමනම් පාඨකයාට තීරණය කරන්න ඔබ ඉඩක් සපයනවා මේ පරීක්ෂණය ඔහු විසින් කිය යුතු දෙයක්. දැන් මේකේ මොකක්ද අනිත් පැත්තට කියන්නේ? ඔබගේ සංක්ෂේපය පළමුවෙන්ම කියවීම තුළ පාඨකයා තීරණය කරනවා තවදුරටත් මේ අධ්‍යයනයේ පරීක්ෂණ වාර්තාවේ ඉතිරි කොටස කියවිය යුතුද නැද්ද කියලා. එහෙමනම් ඔයාගේ සංක්ෂේපය කොතෙක් දුරට අදාළ තාක්ෂණික කාරණා එක්ක ඉදිරිපත් කරනවද නැද්ද කියන කාරණය මත පාඨකයා තීරණය කරනවා ඔබගේ පරීක්ෂණ වාර්තාව කියවනවද නැද්ද කියන එක. දැන් උදාහරණ විදිහට මේ පහුගිය දවස් ටිකෙන් මම පරීක්ෂණ වාර්තාවක් ලියන්න අදාළ පූර්ව අධ්‍යයන සිදු කරමින් සිටියා. එතකොට දැන් මම ඒ වගේ අධ්‍යයන කීපයක සංක්ෂේපයක් කියෝ හිටියා. එතකොට මට තේරෙනවා දැන් සමහරක්
සංක්ෂේපයන් තියෙනවා ඒවැ හරියටම අදහසක් දෙන්නේ මොන ශාස්ත්‍රයේද මේක අදාළම පරිශන වාර්තාවක්ද කියලා. ඒතර මට හිතෙනවා මේක තවදුරටත් කියවන්න මට කාලේ වෙහෙසන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් මේක ඊට වැඩිය වෙන ගැළපෙන මාතෘකාවක් පිළිබඳ කියවීම ඊට වැඩිය හොඳයි කියලා මම තීරණය කරනවා. මේක මේ අධ්‍යයනය පිළිබඳ සමස්ත අදහසක් මේ සංක්ෂේපය තුළ ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙමනම් ඔයාගේ සංක්ෂේපය ඉස්සෙල්ලාම එන්න ඕනේ වාක්‍ය. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම එන්න ඕනේ වාක්‍ය හෝ දෙක මොකක්ද? තමන්ගේ පරිවේෂණ ශාස්ත්‍රය මොකක්ද? තමන්ගේ මාතෘකාවේ ශාස්ත්‍රය මොකක්ද කියන එක. ඔබ ආතතිය ගැන අධ්‍යයනය කරනවා නම් ආතතිය නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ග්‍රේඩ්ස් වලට එහෙම නැත්නම් සාමාර්ථයන්ට ඇති කරන බලපෑම අධ්‍යයනය කරනවා නම් ඔබ කියන්න ඕනේ ඒ ගැන. කෙටියෙන් කියනවා. විශ්වවිද්‍යාල සිසුන් අත්දකින ආතතිය ඔවුන්ගේ විභාග සාමාර්ථයන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි. එහෙම නැත්නම් ඔවුන්ගේ විභාග සාමාර්ථයන් කෙරෙහි එල්ල කරන බලපෑම සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු කාරණාවකි. අන්න එහෙම ඔයා හඳුන්වා දෙනවා මේ ශාස්ත්‍රය ගැන තමයි මම අධ්‍යයනය කරන්න යන්නේ. මේ විදිහටම වෙන්න ඕනේ නැහැ. දැන් මම කියව වාක්‍යයේ විදිහටම වෙන්න ඕනේ නැහැ. ඊට වැඩිය වඩා ජලපෙන විදිහට ඔබට ලියන්න පුළුවන් ඔබගේ පරිශන මාතෘකාව අනුව. හැබැයි මම මේ දලා දාසක ඉදිරිපත් කරේ ඔයා පළවෙනි වාක්‍යයෙන් දෙකෙන් ඉදිරිපත් කරන්න ඕනේ මගේ පරිශන වාර්තාව මෙන්න මේ ගැන තමයි කියවෙන්න යන්නේ. හරි? පැහැදිලිද? එතකොට මේ සංක්ෂේපයේ ආරම්භය එන්න මේ විදිහට වෙන්න ඕනේ. අපි තවත් උදාහරණයක් ගමුකෝ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපි හිතමු සමාජ විද්‍යාව ඉගෙන ගන්න විද්‍යාර්ථියෙක් එයා අධ්‍යයනය කරන්න යනවා මේ සමාජ ස්ථරායනයේ කොහොමද පවුලේ ආදායම් ඉපීමට බලපාලා තියෙන්නේ. හරි? ඒතර එයා කියනවා හැමනම් සමාජයේ විවිධ ස්තර විදිහට බෙදී පැවතීම ඒ පවුල්වල සමාජිකයන්ගේ කරන රැකියාව සහ ආදායම් මට්ටම තීරණය කිරීම කෙරෙහි බලපෑමක් ඇති කරන බව අධ්‍යයන වලින් පෙනී යයි. එහෙම නැත්නම් මේ විදිහට බලපෑමක් ඇති කරයි. අන්න තමන්ගේ වාර්තාව මොනවා ගැනද කියවෙන්නේ කියන කාරණේ මෙයා ඉදිරිපත් කරනවා. මම සරල උදාහරණ දෙකක් ඉදිරිපත් කරේ. ඒකට තමන් අධ්‍යයනය කරන මාතෘකාව අනුව මේක ඔයා තීරණය කරන්න අවශ්‍යයි. මම මේ පොඩි ගයිඩ්ලයින් එකක් තමයි සපයන්නේ. හරි? එතකොට දැන් මේ දෙවෙනි උදාහරණය බලන්න. The social networking website Facebook has become increasingly popular with over 1.8 billion people using Facebook on a monthly basis. Hurry? As a result, there is a discussion within the tertiary education sector about the ways in which websites like Facebook can be used in learning and teaching. අන්න එයා තමන්ගේ පරිශ්‍රණය ගැන ඉදිරිපත් කරනවා. ඒකේ දැන් පොදු පරිශ්‍රණ ශාස්ත්‍රය හැඳින්වීමක් තියෙනවා. මෙයා අධ්‍යයනය කරන පරිශ්‍රණයේ උපශාස්ත්‍රය ගැන හැඳින්වීමකුත් තියෙනවා. දැන් හැම වෙලාවෙම අපේ අධ්‍යයනයක් ගත්තොත් ඒක අයත් වන පොදු ශාස්ත්‍රයක් තියෙනවා. අපි හිතමු දැන් මම මනෝවිද්‍යාව ගැන ඉගෙන ගන්නවා. පරණ උදාහරණෙම ගමුකෝ. ආතතිය විශ්වවිද්‍යාල සිසුන්ගේ ආතතිය කොහොමද ශිෂ්‍යයන්ගේ අධ්‍යයන සාමාර්ථයන්ට බලපාන්නේ. එතකොට ආතතිය තමයි මේකේ පොදු අධ්‍යයන ශාස්ත්‍රය. ඒක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේද එහෙම නැත්නම් වෙන කාගේද වෘත්තිකයන්ද කියලා නෑ. ආතතිය කියන පොදු ශාස්ත්‍රය තමයි ඒකේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. හැබැයි මේ පර්යේෂකයා අධ්‍යයනය කරන ශාස්ත්‍රය තමයි විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යයනය කරන අත්දකින ආතතිය. ඒක තමයි සබ් ටොපික් ඒරියා එක වෙන්නේ. එහෙම නැත්නම් ස්පෙસિෆික් ඒරියා එක වෙන්නේ. එතකොට ඒ පිළිබඳව හඳුන්වා දීමක් සංක්ෂේපයේ පළවෙනි වාක්‍ය දෙකේ එන්න ඕනේ. දැන් මේකෙදි දැන් මේ උදාහරණය ගත්තොත් මේ පර්යේෂකයා අධ්‍යයනය කරන ප්‍රධාන ශාස්ත්‍රය තමයි සමාජ මාධ්‍ය කියන ඒවා. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාල. ඊට පස්සේ එයා අධ්‍යයනය කරන්නේ මොකක් ගැනද එනම්? කොහොමද මේ Facebook වගේ සමාජ මාධ්‍ය ජාල ඉගැන්වීමේදී සහ ඉගෙනීමේදී භාවිතා කරන්න පුළුවන්. අන්න එයා හඳුන්වලා දීලා තිනවා තමන්ගේ ප්‍රධාන ශාස්ත්‍රයයි ටොපික් ඒරියා එකයි උප ටොපික් ඒරියා එකයි. එහෙම නැත්නම් තමන්ගේ උප විශේෂ ශාස්ත්‍රය මොකක්ද කියලා. එතකොට එහෙනම් ඔයාගේ සංක්ෂේපය ලියනකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? තමන්ගේ ප්‍රධාන
මාතෘකාව ආයත් වන ශේෂ්ත්‍රය හඳුන්වලා දෙනවා. ඊට පස්සේ ඒ මාතෘකාව අදාළ වෙන සුවිශේෂී ශේෂ්ත්‍රය. මම තව උදාහරණයක් ගන්නම්. දැන් අපි මෙහෙම හිතමුකෝ. විද්‍යාර්ථියෙකුට අවශ්‍ය වෙනවා වෛවාහික තෘප්තිය. ඒ කියන්නේ විවාහක යෝලයක් අතර තියෙන තෘප්තිය මාපියත්වයට බලපාන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. parenting කියන එකට. හරි? එතකොට එයාගේ ප්‍රධාන ටොපික් ඒරියා එක මොකක්ද? වෛවාහික තෘප්තිය, marital satisfaction කියන එක. එතකොට එයා ඒක ගැන හඳුන්වලා දෙනවා. වෛවාහික තෘප්තිය පුජ්‍යලිකී ජීවිතයේදී විවිධ අංශ වලට බලපෑම් ඇති කරනු ලබයි. ඔන්න එයා ප්‍රධාන ටොපික් ඒරියා එක හඳුන්වලා දුන්නා. ඊට පස්සේ එයා තමන්ගේ එහෙම නැත්නම් සුවිශේෂී ශේෂ්ත්‍රය හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ තමන්ගේ මාතෘකාව අදාළ වෙන ශේෂ්ත්‍රය. දෙමාපියන්ගේ වෛවාහික තෘප්තිය ඔවුන් දරුවන් වෙත ලබා දෙන මාපියත්වයට ඇති කරන බලපෑම සැලකිය යුතු විද්‍යාත්මක වටිනාකමකින් හැදෑරිය යුතු කාරණයක්. අන්න තමන්ගේ උපශේෂ්ත්‍රය හඳුන්වලා දෙනවා. මම හිතනවා මේ දීපු උදාහරණ ටික ප්‍රමාණවත් කියලා තමන්ගේ ප්‍රධාන ටොපික් ඒරියා එක මොකක්ද? ටොපික් ඒරියා එක මොකක්ද කියලා ඔයාලට තමන්ගේ සංක්ෂේපය තුළ ඉදිරිපත් කරන්න. හරි? ඊළඟට අපි ඊගාව කොටසට යනවා. හරි? ඊළඟට අවශ්‍ය වෙනවා මගේ පරිශ්‍රණේ ආමන්ත්‍රණය කරන ගැටලුව මොකක්ද කියලා පෙන්නලා දෙන්න. හරි? ඔන්න ටොපික් ඒරියා එක හඳුන්වලා දුන්නා. ඊට පස්සේ මම මගේ පරිශ්‍රණ ප්‍රශ්නය එහෙම නැත්නම් පරිශ්‍රණ ගැටලුව මොකක්ද කියලා හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙනවා. හරි? එතකොට පරිශ්‍රණ ගැටලුවක් හඳුනා ගැනීම කියන කාරණේ මම කතා කරන්න යන්නේ නැහැ. මම හිතනවා උදේ සැසි දෙකේදී මේ ගැන කතා කරලා තියෙනවා. එතකොට පරිශ්‍රණ ගැටලුව කියන්නේ ඔය ඇත්තටම අධ්‍යයනය කරන්න යන දේ. පරිශ්‍රණ ගැටලුවක් නැත්නම් අධ්‍යයනයක් නැහැ. අධ්‍යයනයක් පවතින්න බෑ. පරිශ්‍රණයක් පවතින්න බෑ. පරිශ්‍රණ ගැටලුවක් නැත්නම්. මොකද අපිට අධ්‍යයනය කරන්න යමක් තියෙන්න ඕනේ. යම් ප්‍රශ්නයක් පවතින තැනක් තියෙන්න ඕනේ. දැන් අර ඉස්සෙල්ලා අපි ගත්ත උදාහරණ ගත්තොත් දැන් මේකෙදි Facebook කියන එක ඉගෙනීමටත් භාවිතා කරන්න පුළුවන්ද කියන එක හොයන්න උත්සාහ කරනවා. මොකද ඒ ගැන කලින් හොයාගන්න නැති නිසා. එහෙම නැත්නම් හොයාගත්තු තොරතුරු ප්‍රමාණවත් නැති නිසා. අන්න එතන පරිශ්‍රණ ගැටලුවක් තියෙනවා. එහෙමනම් මේ තමන්ගේ පරිශ්‍රණ ගැටලුව පරිශ්‍රකයා වන ඔබ විසින් තමන්ගේ සංක්ෂේපය තුළ ඊගාවට ඉදිරිපත් කරන්න ඕනේ. කොහොමද? මම අධ්‍යයනය කරන්න යන්නේ මෙන්න මේ කියන කාරණේ. දැන් අපි හිතමු අපි මම ඉස්සලා ගත්ත උදාහරණය ගමුකෝ. විශ්වවිද්‍යාල සිසුන් අත්දකින ආතතිය ඔවුන්ගේ අධ්‍යයන සාමර්ථ්‍යයන්ට බලපානවාද කියලා හොයන්න යන එක තමයි මේ පරිශ්‍රණ ගැටලුව වෙන්නේ. එතකොට එයා කියනවා විශ්වවිද්‍යාල සිසුන් විසින් අත්දකින ආතතිය ඔවුන්ගේ අධ්‍යයන සාමර්ථ්‍යයන් කෙරෙහි බලපෑමක් ඇති කරන්නේද යන්න අධ්‍යයනය කිරීම මෙම පරිශ්‍රණයේ මගින් සිදු කරන ලදී. අන්න තමන්ගේ පරිශ්‍රණ ගැටලුව කියන්නේ මොකක්ද කියලා ඉදිරිපත් කරලා. දැන් මම දීලා තියෙන උදාහරණය බලන්නකෝ. මේ RQ එහෙම නැත්නම් research question කියන එකෙන් කියන්නේ ඒක. We examine compared the attitudes toward medical and mental health care delivered via telehealth application among adult, rural and urban primary care patients. එතකොට මෙතන කරලා තියෙන්නේ මම සිංහලෙන් පැහැදිලි කරොත් ග්‍රාමීය සහ නාගරික ප්‍රාථමික සත්කාරක සේවාවන් කොතෙක් දුරට මේ ටෙලිහෙල්ත් කියන සංකල්පය ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන්න එහෙම නැත්නම් ඒ පිළිබඳ තියෙන පවතින ආකල්ප වලට බලපෑමක් ඇති කරනවාද කියලා. එතකොට ඒක තමයි යාගේ පරිශ්‍රණ ගැටලුව. අපි තවත් උදාහරණයක් ගමුකෝ. මෙහෙම හිතමු. යම් පරිශ්‍රකෙක් අධ්‍යයනය කරන්න යනවා ආගම සම්බන්ධ ආකල්ප එහෙම නැත්නම් religious attitudes කියන ඒවා කොතෙක් දුරට පුජ්‍යලයාගේ මානසික සෞඛ්‍ය ඉහළ නංවන්න හේතු වෙනවද කියලා. එතකොට එයාගේ පරිශ්‍රණ ගැටලුව තමයි ආගමික ආකල්ප එහෙම නැත්නම් ආගම සම්බන්ධ ආකල්ප පුජ්‍යලයාගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම බලපාන්නේද යන්න අධ්‍යයනය කිරීම පරිශ්‍රණ ගැටලුවයි. හරි?
ඒතර මෙයා කියනවා ආගම සංවිධානයේ ආකල්ප පුජ්‍යලයාගේ මානසික සෞඛ්‍යයට කෙබඳු බලපෑමක් ඇති කරන්නේද? එහෙම නැත්නම් බලපෑමක් ඇති කරන්නේද යන්න මෙම් පරිශ්‍රණයේ ප්‍රධාන අරමුණ එහෙම නැත්නම් පරිශ්‍රණ ගැටලුව වශයෙන් භාවිතා කරන ලදී. තවත් උදාහරණයක් ගමු. දැන් මේ මෑතකදී හොයාගෙන තියෙනවා මේ religious coping කියන එක. එහෙම නැත්නම් ආගමික ගැටලු විසඳීමේ ක්‍රම පුජ්‍යලයව සතුටින් තියන්න හේතු වෙනවා. එහෙම නැත්නම් මානසික සෞඛ්‍යය ඉහළ නංවන්න හේතු වෙනවා කියලා. එතකොට ඒ වගේ පරිශීලකෙක් කියනවා ආගම සම්බන්ධ ප්‍රශ්න වලට මුහුණ දීමේ රටාවන් පුජ්‍යලයාගේ මානසිකත්වයට ධනාත්මකව බලපාන්නේද? ඔන්න එයා තමන්ගේ පරිශීලන ගැටලුව ඉදිරිපත් කරනවා. හරි? එතකොට මෙන්න මේ විදිහට තමන් ඉස්සලා තමන්ගේ පරිශීලන ශාස්ත්‍රය හඳුන්වා දුන්නා. ඒකේ උපශාස්ත්‍රය හඳුන්වා දුන්නා. ඊගාවට තමන්ගේ පරිශීලන ගැටලුව research question එහෙම නැත්නම් research problem කියන එක හඳුන්වලා දෙනවා. හරි? ඊළඟට මොකක්ද එන්න ඕනේ? හරි? ඊළඟට එන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැන එහෙම නැත්නම් තමන්ගේ පරිශීලන ගැටලුව ගැන දැනටම හොයාගෙන තියෙන දැනුම මොනවද? ඒ කියන්නේ පෙර කෙරිලා තියෙන පරිශීලන මොනවද? මොකද පරිශීලන ගැටලුවක් ඉබේ බිහි වෙන්න බෑ. දැන් මගෙත් එක්ක දේශන වලට සම්බන්ධ වෙන අභ්‍යන්තර උපාධාරීන් නම් ගොඩක් කට්ටිය දන්නවා දැන් පරිශීලන ගැටලුවක් බිහි වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. හරි? පරිශීලන ගැටලුවකින් අපි උත්සාහ කරන්නේ මේ පවතින දැනුමේ හිදැස තමයි අපි පරිශීලන ගැටලුවක් විදිහට දකින්නේ. ඒතකොට පරිශීලනයක් කරන්නේ අපි මේ පවතින දැනුමේ හිදැස පුරවන්න. ඒතකොට පවතින දැනුමේ හිදැසක් පවතින්න පුළුවන් දැන් මෙතෙක් සොයා නොගත්තු දෙයක් තමයි තමන් හොයාගන්න යන්නේ. එතකොට එහෙමනම් මෙතෙක් සොයා නොගත්තු දේ මොකක්ද කියලා හඳුනගන්න මේ දක්වා කිරලා තියෙන අධ්‍යයන පිළිබඳ අපි සමාලෝචනයක් කරලා තියෙන්න ඕනේ. අපි ලිටරේචර් රිවිව් කියලා කරන්නේ ඒකයි. ඒතකොට පරිශීලන ගැටලුවක් බිහි වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ තමන්ගේ නිරීක්ෂණය හරහා පරිශීලන ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට අපි හිතමු මෙහෙම දැන් කොරෝනා සම්බන්ධයෙන් වැඩ කරන වෘත්තිකයෙක් ගමුකෝ අපි හිතමු වෛද්‍යවරයෙක්. එතකොට මේ වෛද්‍යවරයා නිතරම නිරීක්ෂණය කරනවා තමන් ගාවට එන රෝගීන්ගෙන් රෝගය වැඩි වශයෙන්ම උස්සන්න වන්නේ යම්කිසි අසනීප තත්ත්වයන් ඒ කියන්නේ ජානගත හෝ එහෙම නැත්නම් අපි කියන්නේ නිදන්ගත අසනීප තත්ත්වයන් තියෙන කට්ටියට රෝගය උස්සන්න වෙන වැඩි. ඒතර මේ මෙයා නිරීක්ෂණය කරන දේ. ඒ නිරීක්ෂණය කරන දේ එයා පරිශීලන ගැටලුවක් බවට පෙරලන්න පුළුවන්. කොහොමද? නිදන්ගත රෝග තත්ත්වයක් පැවතීම කොරෝනා ආසාදනය උස්සන්න කිරීමට හේතු වන්නේද? අන්න නිරීක්ෂණය මගින් එයාගේ පරිශීලන ගැටලුව බිහි වුණේ. හැබැයි නිරීක්ෂණයෙන් ඔබට ගිහිල්ලත් පරිශීලන ගැටලු බිහි වෙන්න පුළුවන්. කොහොමද? දැනට කෙරලා තියෙන න්‍යායන්ගේ අඩුපාඩු පේන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට අපි හිතමුකෝ දැන් මනෝවිද්‍යාව ඉගෙන ගන්න කට්ටිය දන්නා මේ ෆ්‍රොයිඩියානු න්‍යාය. එහෙම නැත්නම් මනෝවිශ්ලේෂණවාදී සම්භාව්‍ය මනෝවිශ්ලේෂණවාදී කියන ෆ්‍රොයිඩ්ගේ න්‍යාය. එයා කියනවා අවිඥානික අත්දැකීම් පුජ්‍යලයාගේ පසුකාලීන පෞරුෂය හැඩගස්සන්න හේතු වෙනවා කියලා. එතකොට මේ න්‍යාය කියවගෙන යන වර්තමාන පරිශීලකෙකුට පේනවා මේකෙන් සමහරක් කාරණා අධ්‍යයනය කරලා නැහැ. අපි හිතමු මෙහෙම මේ පරිශීලකයාට පේනවා ෆ්‍රොයිඩ් කතා කරලා නැහැ. ළමා කාලයේ ලබන අත්දැකීම් මම උපකල්පනයක් විතරයි. ෆ්‍රොයිඩ් කතා කරලා ඇති. ළමා කාලයේ ලබන අත්දැකීම් පුජ්‍යලයාගේ පෞරුෂයේ ස්ථාවරත්වයේ තීරණය කරන්න බලපානවාද? ඒ කියන්නේ ස්ථාවරත්වය කියන්නේ පෞරුෂයේ පස්සේ කාලේ කොයි විදිහට වෙනස් නොවි පවතිනවාද කියලා. මේක බලපාන හේතු වෙනවාද කියලා. එතකොට මේ පරිශ්‍රණයේ න්‍යාය තියෙන ගැටලුවක් හඳුනා ගන්නවා. තව උදාහරණයක් ගමුකෝ. දැන් චර්යාවාදී ඉගෙන ගන්නවානේ මනෝවිද්‍යාව ඉගෙන ගන්න කට්ටිය. එතකොට චර්යාවාදී අපි ගමු මේ ප්‍රකාරකාරෝපණේ න්‍යාය. උපස්තම්භන එහෙම ගැන කතා කරන්නේ ප්‍රකාරකාරෝපණේ න්‍යාය BF ස්කිනර් කියන මනෝවිද්‍යාඥයා විසින් ඉදිරිපත් කරපු. එතකොට මේ ප්‍රකාරකාරෝපණේ කියනවා
උපස්තම්භන ලබා දීම යම්කිසි චර්යාවක් ශක්තිමත් කරන්න හේතු වෙනවා. හරි? එතකොට මේ න්‍යාය ගැන කියවන වර්තමාන පරිශීලකෙකු දකිනවා මම මේ උපකල්පනයක් ආපහු කරන්නේ. ස්කින කතා කරලා නැහැ උපස්තම්භන භාවිතා කිරීම පුජ්‍යලයාගේ පුජ්‍යලයාගේ චර්යාව ශක්තිමත් කිරීමේදී මැදිහත් කරන සාධක අපි හිතමු වෙනම එයාගේ බාහිර පරිසරය වෙන්න පුළුවන් එයාගේ පෞරුෂය වෙන්න පුළුවන් එයාගේ වෙනයම් පසුබිම් කාරණා වෙන්න පුළුවන් මේවා කොයි ආකාර භූමිකාවක් ඉෂ්ට කරනවාද කියන කාරණේ කතා කරලා නැහැ කියලා මෙයාට පේන්න පුළුවන්. එතකොට මේ වර්තමාන පරිශීලකයා ඒ ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. මම මේ කියන්න උත්සාහ කරේ දැනට කෙරිලා තියෙන න්‍යායක අඩුපාඩුවක් නිසාත් ඔයාගේ පරිශීලන ගැටලුව මතුවෙන්න පුළුවන්. හරි? එතකොට අන්නේ විදිහට බිහි වෙච්ච පරිශීලන ගැටලුව බිහි වෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඔය මම දෙකක් විතරයි කිව්වේ. හරි? ඒ ඔක්කොම කතා කරන්න මෙතන වෙලාවක් නැහැ. එතකොට ওই විදිහට තමන් හඳුනාගත්තු පරිශීලන ගැටලුව පරිශීලකයා විසින් ඒ සම්බන්ධ පූර්ව අධ්‍යයන කියවගෙන යනවා. මොකද පරිශීලන ගැටලුවක් අහම්බෙන් බිහි වෙන්නේ නැහැ. එක්ක අර කිව්ව විදිහට නිරීක්ෂණය තුලින් දකින්න දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියවගෙන යනකොට න්‍යායන්ගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට කෙරිලා තියෙන අධ්‍යයනවල ක්‍රමවේදයේ දුර්වලතාව වෙන්න පුළුවන්. හරි? දැන් උදාහරණ විදිහට අපි හිතමුකෝ යම්කිසි විද්‍යාර්ථියෙකු අධ්‍යයනය කරනවා කියලා හිතන්න මේ කාන්තාවන්ගේ විවාහක තෘප්තියට ලිංගික තෘප්තිය බලපානවාද? ඔන්න අධ්‍යයනය කරනවා කියලා හිතන්න. එතකොට මේ සම්බන්ධයෙන් පරණ අධ්‍යයනය කරන කියවගෙන යන මේ පරිශීලකයාට පේනවා සමහරක් අධ්‍යයන තියෙනවා ඉන්ටර්විව් මෙතඩ් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. හරි? සමහරක් අධ්‍යයන තියෙනවා ඉන්ටර්විව් මෙතඩ් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. හැබැයි මේ වගේ පරිශ්‍රණයකදී දත්ත රැස් කරනකොට ඉන්ටර්විව් මෙතඩ් එක ගැලපෙන්නේ නැහැ. ඇයි? මේ වගේ සංවේදී මාතෘකා ගැන මුහුණට මුහුණ බලාගෙන මේ ප්‍රතිචාර දක්වන්න මිනිස්සු මැලි වෙනවා. මිනිස්සු ලැජ්ජයි. එතකොට ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හොඳම ක්‍රමය තමයි ප්‍රශ්නාවලි ක්‍රමය. එතකොට එහෙමනම් මේ පරිශීලකයාට පේනවා මේ භාවිතා කරලා තියෙන ක්‍රමවේදයේ යම්කිසි එහෙම නැත්නම් මේවලන් වල අඩුපාඩුවක්. අන්න එතනත් එයාගේ ඔන්න පරිශීලන ගැටලුව බිහි වුණා. එතකොට පරිශීලකයා වන ඔබ විසින් පළමුව තමන්ගේ ටොපික් ඒරියා එක හඳුන්වා දුන්න සංක්ෂේපය තුල ඊට පස්සේ පරිශීලන ප්‍රශ්නය එහෙම නැත්නම් ගැටලුව මොකක්ද කියලා හඳුන්වලා දුන්නා. ඊගාවට හඳුන්වා දෙන්න වෙනවා දැනට මේ සම්බන්ධයෙන් කෙරිලා තියෙන අධ්‍යයන මොනවද? මගේ අධ්‍යයනේට අදාළව දැනට කෙරලා තියෙන පූර්ව අධ්‍යයනයන් මොනවද කියලා සාරාංශයකින් ඉදිරිපත් කරන්න වෙනවා වාක්‍යකින් දෙකකින්. එතකොට මම මේ ඉදිරිපත් කරන උදාහරණය ඔයාලට පේනවා මේ කොළ පාටින් සලකුණ කරලා තියෙන දේ. The dominant explanation for this trend is increased associative mating. Previous research has primarily relied on cross-sectional data and thus has been unable to disentangle changes in associative mating from changes in the division of spouses paid labor. හරි? එතකොට දැනට කෙරිලා තියෙන අධ්‍යයන මම හොයන්න යන දෙයට පිළිතුර සපයන්න අපොහොසත් වෙලා තියෙන කියන කාරණේ තමයි මෙතනින් කියන්නේ. හරි? අපි අර පොදුවේ ගත් උදාහරණයක් ගමුකෝ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ආතතිය ඔවුන්ගේ අධ්‍යයන සාමාර්ථයන්ට බලපානවාද? එතකොට මේ පරිශීලකයා හොයා ගන්නවා දැනට කෙරිලා තියෙන අධ්‍යයනවල ආතතිය පුජ්‍යලිකුගේ අධ්‍යයන කාර්යසාධනයට බලපාන බව හොයාගෙන තියෙනවා. නමුත් මේ සංදර්භය එහෙම නැත්නම් ශ්‍රී ලාංකික සංදර්භයේ ඒ වගේ කෙරිලා තියෙන අධ්‍යයන ඉතාමත් විරලයි. ආතතිය විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ගේ ජීවිතයේ විවිධ විචල්යන්ට එයාගේ ප්‍රේම සම්බන්ධතාව වෙන්න පුළුවන් ජීවන තෘප්තිය වෙන්න පුළුවන් බලපාන බව හොයාගෙන තියෙනවා. නමුත් අධ්‍යයන සාමාන්‍යයන්ට බලපාන බවට ඍජුවම අධ්‍යයනය කරපු අධ්‍යයනයන් විරලයි. ඔන්න දැනට පවතින දැනුමේ සාරාංශයක් එයා ඉදිරිපත් කරනවා.
තවත් උදාහරණයක් ගමුකෝ. අපි මෙහෙම හිතමු. පර්යේෂකෙක් අධ්‍යයනය කරනවා. එයාගේ පර්යේෂණ ගැටලුව තමයි chunking කියන දේ. එහෙම නැත්නම් අපි හිතමු අර මතකයන් කොටස් කිරීම. අපි මතකයේ ගවඩා කරන දේවල් කොටස් කිරීම. එතකොට මේ chunking කියන දේ පාඩම් කිරීම පහසුකරණයට ලක් කරනවාද කියලා අධ්‍යයනය කරනවා කියලා හිතන්නකො. මෙයාගේ ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍රය ඒක. හැබැයි මෙයාගේ සුවිශේෂී අධ්‍යයන ක්ෂේත්‍රය කියලා අපි උපකල්පනය කරමු. කරුණු කොටස් කර මතක තබා ගැනීම පුජ්‍යලයාගේ මතක තබා ගැනීමේ හැකියාව විවිධ විෂයන් විෂයට වෙනස් වන්නේද කියලා මේ අධ්‍යයනය කරනවා කියලා අපි උපකල්පනය කරමු. දැන් අපි හිතමු දැන් මේ chunking කියන දේ ගණිතය සම්බන්ධ දේවල් මතක තියාගන්න බලපාන විදිය භාෂාවක් සම්බන්ධ දේවල් මතක තියාගන්න ඒ විදිහටම බලපානවාද? ඔන්න මේ අධ්‍යයනය කරන්න යන දේ. ඒතකොට මෙයාට පේනවා දැන් මේ මතක තබා ගන්න යන දේ කුඩා කොටස් වලට කඩලා මතක තබා ගන්න දේ යමක් මතක තබා ගැනීමට උදව් වෙනවා. එහෙම නැත්නම් කෙටි කාලින මතකයේ ගබඩා කරන්න උදව් වෙනවා කියලා මෙයාට පෙනිලා තියෙනවා. හැබැයි මේ කෙරලා තියෙන අධ්‍යයනවල සාකච්ඡා වෙලා නැහැ. මෙන්න මේ කියන chunking කියන ක්‍රමවේදය ඒ විෂයෙන් විෂයට විෂය අදාළ විෂය කරුණුවට බලපාන්නේ කොහොමද කියලා. අන්න එතකොට යා කියනවා කරුණු කොටස් කර මතක තබා ගැනීම විවිධ විෂයෙන් විෂයට අදාළ කරුණු මතක තබා ගැනීමේදී කුමන ආකාරයේ බලපෑමක් ඇති කරන්නේද යන්න මෙතෙක් කෙරී ඇති අධ්‍යයනවලදී පොදු එකඟතාවයක් සහිත නිගමනයන්ට එළඹීමට අපොහොසත් වෙලා තියෙනවා. අන්න දැනට කෙරිලා තියෙන අධ්‍යයනවල මේ කාරණාව සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට එන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන් කෙරිලා තියෙන අධ්‍යයන සමාලෝචනයක් කරා. හැබැයි ඒ සමාලෝචනය කරපු අධ්‍යයනවලදී එයාට පේනවා දැනට කෙරිලා තියෙන අධ්‍යයන පොදු කාරණාවකට එන්න පොදු එකඟතාවයකට පොදු නිගමනයකට එන්න අපොහොසත් වෙලා තියෙනවා කියලා. එතකොට මේ තමන්ගේ පර්යේෂණ ශේෂ්ත්‍රය හඳුන්වා දීලා පර්යේෂණ ගැටලු හඳුන්වලා දීලා සංක්ෂේපය තුල ඔයා මොකද කරන්නේ ඊළඟට එහෙනම් දැනට ගොඩනගලා තියෙන දැනුමේ අඩුපාඩුව මොනවද? ඒ කියන්නේ මගේ පර්යේෂණයේ බිහිුනේ පර්යේෂණ ගැටලුව ඇත්තටම බිහිුනේ කොහොමද කියන කාරණේ පෙන්නලා දෙනවා. හරි? මම හිතනවා ඒ කාරණේ ගැන පැහැදිලි කියලා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මම මේ පර්යේෂණය කරන්නේ ඇයි කියන කාරණේ තාර්කිකව ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඔබේ රිසර්ච් එකේ අපි ඉංග්‍රීසියෙන් කරන රෂනල් එක ජස්ටිෆිකේෂන් එක. දැන් මට පර්යේෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. මම අධ්‍යයනය කරන පර්යේෂණ ගැටලුවක් තියෙනවා. ඒ පර්යේෂණ ගැටලුව බිහි වෙන්න බලපාපු පූර්ව අධ්‍යයනයේ පසුබිම මම ඉදිරිපත් කළා තියෙනවා. එහෙමනම් මම මේක අධ්‍යයනය කරන්න ඇයි කියලා මම තාර්කිකව සාධාරණී කළ යුතු වෙනවා. එහෙම නැත්නම් ජස්ටිෆයි කරන්න ඕනේ මම මේ අධ්‍යයනය කරන්නේ ඇයි කියන කාරණේ. හරි? එතකොට මේකෙදී එක පැත්තකින් ඔයාගේ පර්යේෂණයට අදාළව සමහර වෙලාවට ඔයා මෙතෙක් අධ්‍යයනය නොකරන කිසිසේත්ම අධ්‍යයනය නොකරන අලුත් දෙයක් ගැන අධ්‍යයනය කරනවා වෙන්න පුළුවන්. හරි? මෙතෙක් අධ්‍යයනය නොකරන අලුත්ම දෙයක් ගැන අධ්‍යයනය කරනවා වෙන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට මෙහෙම හිතන්න පුළුවන්. මේ රියඳුරු වෘත්තියේ නිරත වීම පුජ්‍යලයකගේ අවකාශීය මතකය ඉහළ නැංවීමට බලපානවාද? මේ දක්වා අධ්‍යයනය කරලා නැති වෙන්න පුළුවන්. මේක අලුත්ම දෙයක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඒක සාධාරණීකරණය කරනවා. මම මේ අධ්‍යයනය කරන්න යන ශාස්ත්‍රය මෙතෙක් කිසිවෙකු විසින් අධ්‍යයනය කර ඇති බවක් එහෙම නැත්නම් කිසිම අධ්‍යයනය මේ සම්බන්ධ පවතින බවක් පූර්ව අධ්‍යයනයන් සමාලෝචනයේදී පෙනී ගියේ නැත. ඒ නිසා මේ ගැන අධ්‍යයනය කිරීම වටී. මේ කියන කාරණේ කියන්න ඕනේ. මම කියන්නේ මේ වචනෙන් කියනවා නෙමෙයි. නමුත් මම මේ අධ්‍යයනය කරන්නේ ඇයි කියන එක අපි කියන්න අවශ්‍යයි.
එහෙම නැත්නම් අලුත්ම දෙයක් අධ්‍යයනය කරන්නේ නැත්නම් මේ ගැන අපි හිතමුකෝ දැනට යම්කිසි අධ්‍යයනයක් කෙරිලා තියෙනවා. හරි? මේ ගැන යම්කිසි අධ්‍යයනයක් කෙරිලා තියෙනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් දැනට කෙරිලා මේ මාතෘකාව සම්බන්ධයෙන් දැනට මේ වගේ අධ්‍යයන කෙරිලා පවතිතත් ඒවායේ මෙන්න මේ කියන අඩුපාඩු තියෙනවා. අර මං කලින් කිව්වා වගේ ක්‍රමවේදයේ අඩුපාඩු වෙන්න පුළුවන්. විශ්ලේෂණය කරලා තියෙන විදිහ අඩුපාඩු වෙන්න පුළුවන්. පරිශන සැලැස්මේ අඩුපාඩු වෙන්න පුළුවන්. එතකොට මේ ගැන කියලා ඔයාගේ අධ්‍යයනය කරන්න ඇයි කියන කාරණේ සාධාරණීකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ පවත්න අදහස්ව දත්ත නැවුම් ලෙස බැලීමට නව ක්‍රම භාවිතා කරන්නේද? ඒ කියන්නේ භාවිතා කරලා තියෙන ක්‍රමවේදයන්ගෙන් ලැබුණු තොරතුරු තමන් අලුතෙන් භාවිතා කරන ක්‍රමවේදයකින් ලැබෙන තොරතුරු වලට සමානද කියලා බලන්න උත්සාහ කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ. දැන් යම්කිසි ප්‍රතිකාරයක් අත්හදා බලන්න පරීක්ෂකයන් පිරිසකට අවශ්‍ය වෙනවා. එයා ඒ පරීක්ෂකයන් පිරිස මොකද කරන්නේ? එක කණ්ඩායමක් ඉන්නවා ප්‍රතිකාරය ලබා දෙන කණ්ඩායම, තව කණ්ඩායමක් ඉන්නවා ප්‍රතිකාරය ලබා නොදෙන කණ්ඩායම. අපි පාලන කණ්ඩායම කියලා කියන්නේ control group. එතකොට මේ ප්‍රතිකාරය ලබා දීලා ලබා දුන්න කණ්ඩායමේ ලබා නොදුන්න කණ්ඩායමේ අපි හිතමුකෝ රෝගය පිළිබඳ එයාලගේ අගයන් ගන්නවා කියලා. රෝගය අඩු වෙලාද නැද්ද කියලා. එතකොට මේ ලබාගත්තු අගයන් විශ්ලේෂණය කරලා තියෙන්නේ අපි හිතමු දැන් සංඛ්‍යාන විද්‍යාත්මක අපි කියන්නේ ටී ටෙස්ට් කියලා. ටී ටෙස්ට් භාවිතා කරලා විශ්ලේෂණය කරලා තියනවා කියලා හිතමු. හරි? එතකොට දැන් වර්තමාන පරීක්ෂකයාට හිතෙන්න පුළුවන් ටී ටෙස්ට් වලට වැඩිය වෙන සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කළොත් මේකට හොඳයි කියලා. අන්න එතකොට එයා ඒක සාධාරණීකරණය කරනවා. මෙතෙක් කෙරෙලා තියෙන අධ්‍යයනවලදී මෙන්න මේ කියන විශ්ලේෂණ ක්‍රමේ භාවිතා කරලා තියෙනවා. හැබැයි මම මෙන්න මේ වගේ ක්‍රමයක් භාවිතා කරන්න යනවා මේක කොතෙක් දුරට නිවැරදි දත්ත ලබා දෙනවද කියලා බලන්න. නිවැරදි ප්‍රතිඵලය ලබා දෙනවද කියලා බලන්න. හරි? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් දැනට කෙරලා තියෙන මේ සාහිත්‍යයේ පරස්පර විරෝධීතාවයන් හඳුනා ගන්නත් මම මේ අධ්‍යයනය කරනවා කියලා කියන්න. දැන් උදාහරණ විදියට අපි හිතමුකෝ ඔයා අධ්‍යයනය කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආතතිය එහෙම නැත්නම් ක්‍රමතය කියන දේ කොතෙක් දුරට ඔවුන්ගේ අධ්‍යයන සාමාර්ථයන්ට බලපානවද කියන කාරණය. එතකොට සමහරක් පූර්ව අධ්‍යයනවල හොයාගෙන තියෙනවා බලපානවා කියලා. සමහරක් පූර්ව අධ්‍යයනවල හොයාගෙන තියෙනවා බලපාන්නේ නැහැ කියලා. අන්න පරස්පරයි සොයා ගැනීම. එතකොට ආයෙත් අධ්‍යයනය කරලා බලනවා දැනට පවතින සාහිත්‍යයේ ඉදිරිපත් වෙන නිගමනයන් පරස්පර විරෝධීතා නිසා මම මේ අධ්‍යයනය කරනවා. ඔයත් තාර්කිකව කියනවා මම මේ මගේ අධ්‍යයනය කරන්නේ ඇයි කියන කාරණේ. එතකොට මේ කාරණේ ආම වශයෙන් වාක්‍ය හෝ දෙකක් තුලදී කියවෙන්න අවශ්‍යයි ඔයාගේ සංක්ෂේපය තුලදී. ඔන්න මම ආයෙ පිළිවෙල මතක් කරන්නම්. තමන්ගේ පරීක්ෂණ ශාස්ත්‍රය ඉදිරිපත් කළා මොකද්ද කියලා පරීක්ෂණ ගැටලු ඉදිරිපත් කළා. ඊට පස්සේ කෙරලා තියෙන පූර්ව අධ්‍යයනයන් ගැන කෙටියෙන් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඔයාගේ අධ්‍යයනය කරන්නේ ඇයි කියන කාරණේ සාධාරණීකරණය කළා. හරි? ඔන්න ඒ අධීරයට ආවා. දැන් මේ උදාහරණය බැලුවොත් මේකේ දැන් මෙයා සාධාරණීකරණය කරනවා කොහෙන්ද? Although content analysis have found that superhero programs in the media portray strong gender stereotypes of masculinity, little research has examined the effect of weaving such programs. In the current study, 134 preschool children. හරි. එතකොට මේකෙදී දැන් මෙයා කියනවා දැනට කිරලා තියෙන අධ්‍යයනවලදී ඉතා සුළු ප්‍රමාණයක් තමයි මාධ්‍ය වලින් පෙන්නන සුපර්හීරෝ ප්‍රෝග්‍රෑම් වලින් ඇතිවන බලපෑම් ළමයින්ට ඇතිවන බලපෑම් ගැන අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒක නිසා මගේ අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ දැනට කරලා තියෙන අධ්‍යයන වල මෙන්න මේ අඩුපාඩු නිසා මගේ අධ්‍යයනය කරනවා කියලා මෙයා තර්කය ඉදිරිපත් කරනවා. හරි.
දැන් ඔන්න තමන්ගේ අධ්‍යයනය කරන්නේ ඇයි කියලා රෂනල් එක එහෙම නැත්නම් තර්කයේ ඉදිරිපත් කරා ඊළඟට ඉදිරිපත් කළ යුතු වෙනවා ඔබගේ පර්යේෂණයේ විශ්ලේෂණ ක්‍රම මොනවද කියලා. එහෙනම් තමන් භාවිතා කළ දත්ත විශ්ලේෂණ සහ දත්ත රැස්කිරීමේ සහ විශ්ලේෂණ ක්‍රම මොනවද කියලා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. එතකොට ඇත්තටම මේකෙදි තමන්ගේ පර්යේෂණ සැලැස්ම මොකක්ද? ඊට පස්සේ මේ පර්යේෂණ සැලැස්මට අනුව තමන් භාවිතා කළ නියැදිය මොකක්ද? ඊට පස්සේ ඒ නියැදියෙන් දත්ත ලබා ගන්න භාවිතා කළ data collection methods මොනවද? මේවලම් මොනවද? සහ ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කරේ කොහොමද කියලා කියන්න අවශ්‍යයි. අපි හිතමු දැන් ඉස්සල්ලා මේ අධ්‍යයනය කරා දැන් මම උපකල්පනයක් කරා දැන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ක්ලමතේ කොහොමද එහෙම නැත්නම් ආතතිය කොහොමද ඒ ශිෂ්‍යයන්ගේ අධ්‍යයන සාමර්ථ්‍යයන්ට බලපාන්නේ කියලා අධ්‍යයනය කරන්න පර්යේෂකයෙකුට ඕනේ. හරි? එතකොට මේ පර්යේෂකයා තීරණය කරන්න අවශ්‍යයි මගේ පර්යේෂණයේ පර්යේෂණ සැලසුම මොකක්ද? පර්යේෂණ සැලසුම කියන්නේ මම අධ්‍යයනය කරන්න යන්නේ එක්ස්පෙරිමන්ට් එකක්. එහෙම නැත්නම් සම්පරීක්ෂණයක් විදිහටද? එහෙම නැත්නම් මම මාගේ අධ්‍යයනය කරන්න යන්නේ නිරීක්ෂණයක් විදිහටද? එහෙම නැත්නම් මම මාගේ අධ්‍යයනය කරන්න යන්නේ සමීක්ෂණයක් විදිහටද? එහෙමත් නැත්නම් මම මාගේ අධ්‍යයනය කරන්න යන්නේ සිද්ධි අධ්‍යයනයක් හෝ වෙනියම් පර්යේෂණ සැලැස්මකට අනුවද කියලා තීරණය කරන්න අවශ්‍යයි. හරි? එතකොට අපි හිතමුකෝ දැන් මම නම් ওই විශ්වවිද්‍යාල සිසුන් ගැන අධ්‍යයනය කරන පර්යේෂණය කරන්නේ මම භාවිතා කරන්නේ සමීක්ෂණ ක්‍රමය. අපි දන්නවා සමීක්ෂණ ක්‍රමයේ මේ දත්ත රැස් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ක්වෙස්චනර් මෙතඩ් එක, ප්‍රශ්නාවලි ක්‍රමය, අනික තමයි ඉන්ටර්විව් මෙතඩ් එක, සමුග සාකච්ඡා ක්‍රමය. ඒතර මම භාවිතා කරනවා ප්‍රශ්නාවලි ක්‍රමය. ඒතර මම කියනවා සමීක්ෂණ පර්යේෂණ සමීක්ෂණ ක්‍රමය පර්යේෂණ සැලසුමක් විදිහට භාවිතා කළ මේ අධ්‍යයනයේදී දත්ත රැස් කිරීම සඳහා ප්‍රශ්නාවලි ක්‍රමය භාවිතා කරන ලදී. අන්න මගේ පර්යේෂණ සැලසුමයි දත්ත රැස් කිරීමේ ක්‍රමය ගැන මම කෙටියෙන් කිව්වා. හරි? ඊට පස්සේ අපි හිතමුකෝ මෙයා මේ සම්පරීක්ෂණයක් භාවිතා කරා කියලා. හරි? එතකොට මෙයා කියනවා විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රමතය එයාලගේ අධ්‍යයන සාමර්ථ්‍යයන්ට ඇති කරන බලපෑම හඳුනා ගැනීම සඳහා වන මේ අධ්‍යයනයේදී සත්‍ය සම්පරීක්ෂණ පර්යේෂණ සැලසුම භාවිතා කළ අතර එහිදී ඒ කණ්ඩායම් ලබාගත් අගයන් පර්යේෂණයේ දත්ත ලෙස භාවිතා කරන ලදී. හරි? අන්න සත්‍ය මේ සම්පරීක්ෂණ අපි true experiments කියන්නේ අර්ථ සම්පරීක්ෂණ භාවිතා කරන්නත් පුළුවන්. එතකොට එහෙම නැත්නම් මේ සිද්ධි අධ්‍යයන භාවිතා කරන්නත් පුළුවන්. අපි හිතමු ගුණාත්මක අධ්‍යයනයක් කරන පර්යේෂකයෙක්. එයා ඔය විශ්වවිද්‍යාල සිසුන් 100කට 150කට 200කට වගේ පිරිසකට මේ ප්‍රශ්නාවලි දෙන්න උත්සාහ කරන්නේ. එයා ශිෂ්‍යයන් 4-5 දෙනෙක් තෝරාගෙන එයා ගැන ගුණාත්මක අධ්‍යයනයක් කරනවා. එතකොට එයා කියනවා මෙම අධ්‍යයනයේදී පර්යේෂණ සැලසුම ලෙස සිද්ධි අධ්‍යයන ක්‍රමයේ භාවිතා කළ අතර දත්ත රැස් කිරීම සඳහා දිනපොත් වාර්තා ඊට පස්සේ සම්මුඛ සාකච්ඡාවන්ගේ තොරතුරු භාවිතා කරන ලදී. අන්න එයාගේ පර්යේෂණ සැලසුම මොකක්ද කියලා කිව්වා. ඊගාවට ඒකට අදාළ දත්ත රැස් කරන්න භාවිතා කළ ක්‍රමය මොකක්ද කියලාත් එයා කිටියෙන් කිව්වා. හරි? එතකොට ඒ විතරක් ප්‍රමාණවත් නැහැ. ඊළඟට කියන්න අවශ්‍යයි මේකෙදි භාවිතා කළ මෙවලම් මොනවද කියලා කියන්නත් අවශ්‍යයි. දැන් ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ මෙවලමක් තමයි. හැබැයි සමහර වෙලාවට ඒ මෙවලම හරියට මොකද්ද කියලා කියන අවස්ථා තියෙනවා. සමහර සංක්ෂේපයන් හිදි මේක නෑ කියනවා නම් වඩා හොඳයි. දැන් උදාහරණ විදිහට දැන් මනෝවිද්‍යාව කරන කට්ටිය මේ දැනට ප්‍රමිතිගත කරන ලද ප්‍රශ්නාවලි භාවිතා කරනවා. දැන් ડિප්‍රෙෂන් ගැන තොරතුරු ගන්න නම්
big depression scale ආරොන් බෙක් විසින් නිර්මාණය කරපු big depression පරිමාණය භාවිතා කරන්න පුළුවන්. හරි? දැන් මතකයේ ගැන දත්ත ලබා ගන්න භාවිතා කරන්න පුළුවන් Wechsler memory scale එක. අන්න එතකොට කියනවා Wechsler memory scale was used to obtain data. එතකොට දත්ත ලබා ගැනීම මතකයේ සම්බන්ධ දත්ත ලබා ගැනීම සඳහා Wechsler මතක පරිමාණය භාවිතා කරන ලදී. හරි? එතකොට හරියටම තමන් භාවිතා කර මේවල මොකක්ද කියලා කියනවා. හරි. ඊළඟට ඒ කියන්නේ මට කියන්න අමතකුණා. මෙන්න මේ පරේෂණ සැලැස්ම ගැන කියනකොටම කියන්නේ පරේෂණ සැලැස්ම මොකක්ද කියලා කියනකොටම ඒ පරේෂණ සැලැස්ම භාවිතා කළේ කාටද කියලා කියන්නත් ඕනේ. ඒ කියන්නේ තමන්ගේ නියැදිය කවුද? දැන් කට්ටිය කියන්න පුළුවන් විශ්වවිද්‍යාල සිසුන් තෙවන වසර විශේෂවේදී උපාධිය හදාරන එහෙම නැත්නම් තෙවන වසර ශාස්ත්‍රවේදී උපාධිය හදාරන විද්‍යාර්ථීන් 195 දෙනෙක් නියැදිය වශයෙන් භාවිතා කරමින් සිදු කළ මෙම අධ්‍යයනයේදී මෙන්න මේ පර්යේෂණ සැලසුම භාවිතා කරන ලදී. හරි? නියැදිය ගැන කියන්න ඕනේ කොච්චර ප්‍රමාණයක්ද? හරි? ඒ නියැදියේදී මෙහෙම කියන්න පුළුවන්. දැන් එයාලගේ වයස් මට්ටම කියන්න පුළුවන්. වයස අවුරුදු 60ට වැඩි 60 එහෙම නැත්නම් 60ත් 80ත් අතර ඩිමෙන්ෂියා රෝගී වයස අවුරුදු 25ත් 55ත් අතර රජයේ සේවකයන් 250 දෙනෙකු නියැදිය වශයෙන් භාවිතා කළ මෙම අධ්‍යයනයේදී සම්පරීක්ෂණ ක්‍රමය පරීක්ෂණ සැලසුම වශයෙන් භාවිතා කරන ලදී. ඔන්න නියැදිය ගැන කිව්වා ඊට පස්සේ පරීක්ෂණ සැලසුම ඊට පස්සේ මම අර කලින් කිව්වාගේ දත්ත රැස් කළේ මොන ක්‍රමයකටද ඊට පස්සේ මෙවලම මොකද්ද මෙවලම් මොනවද කියලා කතා කරා. ඔන්න ඊගාවට ඒ දත්ත විශ්ලේෂණය කරේ කොහොමද? අන්න මෙතනදී පොඩ්ඩක් වෙනස් වෙනවා තමන්ගේ පරීක්ෂණයේ ස්වභාවය අනුව දත්ත විශ්ලේෂණය කරන ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණ විදිහට තමන් ප්‍රමාණාත්මක අධ්‍යයනයක් සිදු කරන්නේ අන්න තමන්ගේ දත්ත විශ්ලේෂණ කරන ක්‍රමයක් ප්‍රමාණාත්මක වෙන්න ඕනේ. ඒතර ගොඩක් වෙලාවට සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කණ්ඩායම් දෙකක් අතර වෙනස බලනවා නම් TTS බලන්න පුළුවන්. කණ්ඩායම් දෙකකට වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා නම් අපිට one way යනවා හෝ two way යනවා භාවිතා කරන්න පුළුවන්. හරි? ඊට අමතරව සහ සම්බන්ධයන් බලනවා නම් Pearson correlation, Spearman correlation වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් විචල්යන් කිහිපයක් භාවිතා කරනවා නම් අපිට මැනෝවා වගේ සංකීර්ණ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ පුරෝකථනය කරන්න යනවා නම් regression analysis වගේ භාවිතා කරන්න පුළුවන්. හරි? එතකොට සාමාන්‍යයෙන් විස්තරාත්මක දත්ත විතරක් ඉදිරිපත් කරනවා නම් descriptive statistics එහෙම නැත්නම් විස්තරාත්මක සංඛ්‍යානය භාවිතා කරන්න පුළුවන්. හරි? එතකොට මේ විදිහට තමන් භාවිතා කරපු දත්ත විශ්ලේෂණ ක්‍රමය අනුව මෙතන කියනවා පර්යේෂණයේදී ලබාගත් දත්ත T වර්ග පරීක්ෂාව භාවිතා කරමින් විශ්ලේෂණය කළ අතර අන්න තමන් T-test භාවිතා කළා නම් T වර්ග පරීක්ෂාව භාවිතා කරමින් විශ්ලේෂණය කරා කියලා කියනවා. තමන් ANOVA භාවිතා කරා නම් පර්යේෂණයේදී ලබාගත් දත්ත ANOVA භාවිතා කරමින් විශ්ලේෂණය සංඛ්‍යාන විද්‍යාත්මකව විශ්ලේෂණය කර අතර කියලා තමන් භාවිතා කරපු ක්‍රමය කියනවා. අන්න එතනින් පස්සේ එනවා දැන් ඒකට උදාහරණයක් දෙන්න මම උත්සාහ කරන්නේ. මේකේ තියනවාද?
දැන් මේ මන් දීපු උදාහරණ මට ඒව සම්බන්ධ උදාහරණයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. එතකොට නමුත් සාමාන්‍යයෙන් එන්න ඕනේ. විශ්ලේෂණ ක්‍රමය අනිවාර්යයෙන්ම සඳහන් වීමක් වෙන්න ඕනේ. හරි? ඊට පස්සේ අන්න මගේ රිසල්ට් එක මොකක්ද කියලා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මේකත් අනිවාර්ය කොටසක්. මම මේ කතා කරපු හැම එකක්ම අනිවාර්යයි. ඒ කාරණා සියල්ල අඩංගු වෙනවද කියන කාරණේ මත තමයි ඔයාගේ සංක්ෂේපයේ කොතෙක් ගුණාත්මකක් කියන්නේ කොතෙක් වටිනා එකක්ද කියලා තීරණය වෙන්නේ. ඊළඟට තමන්ගේ පරිශ්‍රණයේ ප්‍රතිඵල මොනවද කියලා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. හරි? එතකොට අපි හිතමුකෝ දැන් යම් පරිශ්‍රකයක අධ්‍යයනය කරන්න යනවා පාසල් සිසුන්ගේ අමතර පන්ති සහභාගීත්වය සහ ඔවුන්ගේ ගණිතයේ විෂයේ ලකුණු අතර සහසම්බන්ධතාවයක් පවතිනවාද කියලා උත්සාහ කරන මේ හඳුනා ගන්න උත්සාහ කරනවා. එතකොට ඔන්න සහසම්බන්ධයක් කියන්නේ එක විචල්යක් වෙනස් වෙනකොට අනිත් විචල්ය වෙනස් වෙන්න ඕනේ. ගණිතයට පන්ති අනේක වැඩි වෙනවා නම් එක්කෝ ගණිතයට ලබා ගන්න ලකුණු වැඩි වෙන්න ඕනේ එහෙම නැත්නම් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙන අරකෙත් වෙන මේක වෙනස් වෙන රටාවට අනිත් පැත්තත් වෙනස් වෙන්න ඕනේ. මේකනේ අපි සහසම්බන්ධයක් කියන්නේ. එතකොට මෙයා සොයා ගැනීම දැන් මේ සහසම්බන්ධතාවයේ කියන ක්‍රමවේදයේ විශ්ලේෂණ ක්‍රමවේදයේ භාවිතා කළ රිසල්ට් එකක් ගන්නවා. රිසල්ට් එකේ කියනවා සහසම්බන්ධතා සංගුණකය අගේ වශයෙන් පෙන්눔 කළ දත්ත විශ්ලේෂණයේදී ඍණ 0.85ක ශක්තිමත් ඍණ සහසම්බන්ධයක් පෙන්눔 කරන ලදී. ඒ කියන්නේ ගණිතයේ ලකුණු ඉහළ යනකොට මොකද වෙන්නේ? ගණිතයේ ලකුණු ඉහළ යනකොට මෙයාලගේ අමතර පන්ති සහභාගීත්වය ඉහළ යනකොට ගණිතයට ලබා ගන්නා ලකුණු ඉහළ යන්නෙත් නැහැ පහළ යන්නෙත් නැහැ. හැබැයි වෙනස් වෙනවා. හරි? ඒ කියන්නේ ශක්තිමත් ඍණ සහසම්බන්ධයක් කියන එක. අපි තවත් උදාහරණයක් ගමු. දැන් අර කලින් ගත් උදාහරණ විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රමතය ඔවුන්ගේ අධ්‍යයන සාමර්ථ්‍යයන්ට බලපානවද කියලා හොයන්න උත්සාහ කරනවා. මම පරිශ්‍රකයා නම් මම මොකද කරන්නේ? මම කණ්ඩායම් දෙකක් ගන්නවා. එකක් තමයි ක්‍රමතේ පෙන්눔 කරන කණ්ඩායම, අනික තමයි ක්‍රමතේ පෙන්눔 නොකරන කණ්ඩායම. එතකොට ඔන්න මම ක්වෙස්චනර් එකක් දීලා දත්ත ලබාගෙන මේක විශ්ලේෂණය කරනවා ටී ටෙස්ට් භාවිතා කරමින්. ටී වර්ග පරීක්ෂාව භාවිතා කරමින් විශ්ලේෂණය කරනවා. එතකොට ටී වර්ග පරීක්ෂාවේදී ඇත්තටම කරන්නේ එක කණ්ඩායමක මධ්‍යන්න ලකුණු අනික් කණ්ඩායමේ මධ්‍යන්න ලකුණු එක්ක සංසන්දනය කිරීමක්. එහෙම නැත්නම් මේ ලකුණු අතර වෙනස්කම පෙන්눔 කරනවා. එතකොට මම දකිනවා මේකෙදි T අගයක් දෙනවා. ඒ T අගය සංඛ්‍යාන විද්‍යාත්මකව වැදගත් T අගයක්. අපි කියමුකෝ 0.4.5යි. හරි? 0.5 එහෙම නැත්නම් 0.0.35 හරි 0.05ට අඩු එකක්. ඒකනේ සංඛ්‍යාන විද්‍යාත්මක වැදගත් කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? මම කියනවා T වර්ග පරීක්ෂාවේ ලැබුණු ප්‍රතිඵල අනුව සංඛ්‍යාන විද්‍යාත්මකව වැදගත් කණ්ඩායම් වෙනසක් පෙන්눔 කරන ලදී. ඔන්න මගේ ප්‍රතිඵල ඉදිරිපත් කළා. ඔය හැබැයි ප්‍රමාණාත්මක අධ්‍යයනවලදී ගුණාත්මක අධ්‍යයනයේදී මොකද වෙන්නේ? ගුණාත්මක අධ්‍යයනයේදී මම භාවිතා කරන්නේ සංඛ්‍යා නෙමෙයි. මට භාවිතා කරන්න පුළුවන් වචන. මට භාවිතා කරන්න පුළුවන් රූප. මට භාවිතා කරන්න පුළුවන් සංවාදයන්ගේ උද්ෘතයන්. ඒ කරලා මම පෙන්눔 කරනවා මොකද්ද? පර්යේෂණයේදී සිදු කළ ප්‍රතිඵල විශ්ලේෂණයේදී සංවාදයන් විශ්ලේෂණයේ සිදු කළ අතර අපි කියන්නේ conversation analysis කියලා සංවාදයන් විශ්ලේෂණය කරන අතර එහිදී පෙන්눔 කළේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන සාමර්ථ්‍ය කෙරෙහි ඔවුන්ගේ ක්‍රමතය බලපෑම් ඇති කරන
බවයි. අන්න ප්‍රතිඵලය ඉදිරිපත් කරා. ඔන්න දැන් අපි පියවර කීපයක් පහු කළා. මොකද්ද? පළවෙනි එක තමයි තමන්ගේ පර්යේෂණ ශාස්ත්‍රයේ ටොපික් ඒරියා එක හඳුන්වා දුන්නා. පර්යේෂණ ගැටලුව මොකද්ද කියලා හඳුන්වා දුන්නා. ඊට පස්සේ පූර්ව කෙනලා තියෙන අධ්‍යයනවල සොයා ගැනීම මොනවද කියලා කිටියෙන් හඳුන්වලා දුන්නා. ඊට පස්සේ තමන්ගේ පර්යේෂණ ඒ අධ්‍යයනය කරන්න ඇයි කියලා තර්කයක් ඉදිරිපත් කළා. එහෙම නැත්නම් ඒක සාධාරණීකරණය කළා. ඊට පස්සේ ඒකෙදි භාවිතා කරපු ක්‍රමවේදය මොකක්ද කියලා ඉදිරිපත් කරා. ඊට පස්සේ ප්‍රතිඵල ඉදිරිපත් කරා. හරි. දැන් මේ මම ඉදිරිපත් කළා තියෙන හැම උදාහරණයකම තියෙනවා ප්‍රතිඵල. මොකද්ද? The result indicate that the system is in need of urgent replacement and new system could increase net profit by 1 to 2%. ඒ කියන්නේ මේ සංවිධානයක් යොදාගෙන කරන ලද අධ්‍යයනයක ඒක ප්‍රතිඵල මේ පෙන්වුම් කරන්නේ. පද්ධතිය වෙනස් කරන්න ඕනි කියලා. හරි? ඒක මේක ප්‍රමාණාත්මකද කියලා හොයාගන්න ටිකක් අමාරුයි. මිශ්‍ර වෙන්න පුළුවන්. මේ දීලා තියෙන ප්‍රතිඵල වන අනුව. දැන් මේ ප්‍රමාණාත්මක අධ්‍යයනයක උදාහරණයක් තමයි මේක. සමස්ත ප්‍රතිඵලය කියනවා මෙහෙම children have the right වරහන් ඇතුළේ දානවා P174. ඒ කියන්නේ P සංඛ්‍යාන විද්‍යාත්මකව අපි විශ්ලේෂණය කරාම P value කියලා ගන්නවා. ඒක තමයි මේක පෙන්වන්න කරන්නේ. To participate in their communities and benefit from the daily. තව එකක් බලමු. දැන් මේක ඉදිරිපත් කරනවා මේ four main challenges contributing to high stress level among the GPs emerge in the analysis. GP කියන්නේ මා හිතන්නේ මේ general practitioners. ඒ කියන්නේ ශල්‍ය වෛද්‍යවරු කියන එක. එතකොට ඔවුන් මුහුණ දෙන ප්‍රමතකාරී අභියෝග හතරක් හඳුනාගත්තා කියලා ප්‍රතිඵලයේ විදිහට ඉදිරිපත් කරනවා. එතකොට මේ අපි ඉදිරිපත් කරන අපේ පර්යේෂණ සංක්ෂේපය තුළ පර්යේෂණ වාතාවරණ සංක්ෂේපය තුළ ප්‍රතිඵල කියන දේ ඊළඟ අධ්‍යයන විදිහට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක අපි කරන්නේ ප්‍රමාණාත්මක පර්යේෂණයක් වෙන්න පුළුවන්, ගුණාත්මක වෙන්න පුළුවන්, මිශ්‍ර වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵල කියන්නේ අනිවාර්ය කාරණාවක්. හරි? ඊට පස්සේ අවසාන වශයෙන් තමන්ගේ පර්යේෂණයෙන් ඉදිරිපත් කරන නිගමන මොනවද? ඒවෙන් සිදු කරන ඇඟවීම මොනවද? අපි කියන්නේ ඉම්ප්ලිකේෂන්ස් කියලා. ඒවා මොනවද? එහෙම නැත්නම් නිර්දේශ මොනවද? මෙන්න මේ කියන කාරණේත් වාක්‍යයකින් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. හරි? දැන් සමහරු මේක conclusions කියලා සඳහන් කරනවා. සමහරු තුනම සඳහන් කරන්නත් පුළුවන්. Conclusions, implications, recommendations. හරි? නිගමන, ඇඟවීම් සහ යෝජනා, නිර්දේශ. ඔය කියන කාරණා තුනම ඉදිරිපත් කරන්නත් පුළුවන්. සමහරු නිගමන විතරක් කියලා ඉදිරිපත් කරනවා. වඩා හොඳයි අර කියන කාරණා තුනම ඉදිරිපත් කරන එක. දැන් අපි යමු අර මං ඉස්සෙල්ලා ගත්ත උදාහරණයට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ක්‍රමතය ඔවුන්ගේ අධ්‍යයන සාමාර්ථකෙහි බලපෑමක් ඇති කරයිද? එතකොට ඔයා හොයාගන්නවා ඔයාගේ අධ්‍යයනයේදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ක්‍රමතය ඔවුන්ගේ අධ්‍යයන සාමාර්ථකෙහි බලපෑමක් ඇති කරනවා කියලා ඔයා හොයාගන්නවා. සංඛ්‍යාන විද්‍යාත්මකව හෝ ගුණාත්මකව හොයාගත්තා කියලා කියන්නේ. එතකොට ඔයාගේ නිගමනය මොකක්ද? ඔයා නිගමනයේ විදිහට ඉදිරිපත් කරනවා මෙම අධ්‍යයනයේදී නිගමන වශයෙන් ශිෂ්‍ය ආතතිය ඔවුන්ගේ අධ්‍යයන සාර්ථකත්වයේ තීරණය කිරීම කෙරෙහි බලපාන ප්‍රබල සාධකයක් බව හඳුනා ගන්නා ලදී. ඔන්න නිගමනයක් ඉදිරිපත් කරනවා.
ඊට පස්සේ ඒකෙන් පෙන්නුම් කරන ඉම්ප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් ඇඟවුමක් මොකද? එහිදී පෙන්නුම් කරන්නේ ආතතියෙන් තොරවීම. එහෙම නැත්නම් ක්ලමතයෙන් තොරවීම. එහෙම නැත්නම් අවම ක්ලමතයකින් යුතු වීම ඉහළ අධ්‍යයන සාමාත තීරණය කරන්න හේතු වන බවයි. ඒකෙන් අඟවන කාරණේ. අනේ ඊට පස්සේ නිර්දේශ. ඔයා ඉදිරිපත් කරන නිර්දේශ මොනවද? අන්න ඔයාට පුළුවන් ඔයාගේ තාර්කිකව ගොඩනගන්න පුළුවන් නිර්දේශ ඉදිරිපත් කරන්න. මොනවද? ඒ අනුව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ක්‍රමතය අවම කිරීමට සුදුසු මැදිහත් කරන වැඩසටහන් දියර කිරීම නිර්දේශ කරමි. මොනවද? භාවනා වැඩසටහන් වෙන්න පුළුවන්, මූවීස් පෙන්වන්න පුළුවන්, රිලැක්සේෂන් ප්‍රෝග්‍රෑම් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක දේවල් ඔයා නිර්දේශ ඉදිරිපත් කරනවා. ඔන්න ඔයාගේ නිගමන ඉදිරිපත් කරා, ඇඟවුම් ඉදිරිපත් කරා, නිර්දේශ ඉදිරිපත් කළා. හරි? දැන් මේ දීලා තියෙන හැම එකේදීම ඒ වගේ දේවල් තේනවා. දැන් මේ සමහරක් උදාහරණ ඔයාලට පොඩ්ඩක් ගැලපෙන්නේ නැතුව ඇති. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික අනිවාර්යයෙන්ම ඔයාගේ පර්යේෂණ සංක්ෂේපයේ කියන තනි ඡේදය තුල තියෙන්න ඕනේ. හරි? දැන් මේ සමහරක් ඒවා කොටස් කරලා තියෙනවා. මෙහෙම කරත් කමක් නැහැ. හැබැයි ගොඩාක් වෙලාවට තනි ඡේදයක් ඉදිරිපත් වෙනවා තමයි වඩා හොඳයි. එතකොට මේ කොටස් කරලා තියෙන ඇයි කියන එක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ කොටස් කරලා තියෙන්නේ සමහරක් ජර්නල්ස් එනන පර්යේෂණ ජර්නලයන් මේ ඒගොල්ලෝ ඉල්ලනවා මේ විදියට වෙන වෙනම මේ හෙඩින්ග්ස් යටතේ උප හෙඩින්ග්ස් යටතේ දාන්න. අන්න ඒ නිසා තමයි මේ කොටස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලගේ මේ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරනකොට ඒකේ සංක්ෂේපේ නම් තනි ඡේදයක් විදිහට ඉදිරිපත් කිරීම වඩා සුදුසුයි කියලා තමයි මගේ අදහස වන්නේ. මම ආයේ සමාලෝචනයක් කරන්නම් ඒ ටික මොනවද? ඉස්සල්ලාම ඉදිරිපත් කරනවා තමන්ගේ පර්යේෂණ ශාස්ත්‍රය සහ එහි උපශාස්ත්‍රය එහෙම නැත්නම් සුවිශේෂ ශාස්ත්‍රය ඊට පස්සේ පර්යේෂණ ගැටලුව මොකක්ද ඊට පස්සේ පූර්ව අධ්‍යයනය මොනවද ඊට පස්සේ තමන්ගේ පර්යේෂණය කරන්නේ ඇයි කියලා සාධාරණීකරණය කිරීම ඊට පස්සේ තමන්ගේ පර්යේෂණ සැලසුම නියැදිය ක්‍රමවේද මෙවලම් සහ විශ්ලේෂණය කරන ලද දත්ත ලබාගත් ක්‍රමය සහ විශ්ලේෂණය කරන ලද ක්‍රමය මොනවද ඊට පස්සේ රිසල්ට් එක ඒ කියන්නේ ප්‍රතිඵලය සොයා ගැනීම මොකක්ද කියලා සහ අවසානයේදී නිගමන ඇඟවුම් සහ යෝජනා ඉදිරිපත් කරනවා. ඔන්න ඔයාලගේ සංක්ෂේපය සම්පූර්ණයි. හැබැයි එතනින් එහාටත් අපිට කතා කරන්න පොඩි කාරණා ටිකක් තියෙනවා. මොනවද? keywords කියලා જાතියක් ඉදිරිපත් කරනවා. මූලපද. මම දන්නේ මේ මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරපු එක නිවැරදිමද කියලා වඩාත් හොඳයි අපේ ගාමිණී සර්ගෙන් හරි එහෙම නැත්නම් කාගෙන් හරි මේ ගැන විමසීමක් කරනවා නම් මොකද මේ සිංහල භාෂාව සම්බන්ධයෙන් මගේ ඉතරම පරිචයක් නැති නිසා මේ කියන්නේ භාවිත සිංහල භාෂාව සම්බන්ධයෙන් ලිඛිත එතකොට මේ keywords කියන ඒවා තමන්ගේ දැන් අපි ගොඩක් වෙලාවට මේ අපේ අධ්‍යයනය පබ්ලිෂ් වෙනවනේ. ඒතර පබ්ලිෂ් වෙනකොට ගොඩක් වෙලාවට මේ අන්තර්ජාලය හරහා ඉදිරිපත් කරන ඩේටාබේස් එකක හරි ඒ වගේ තමයි අපි පබ්ලිෂ් කරන්නේ ජර්නල් වල. එතකොට ටයිප් කරලා හොයන කෙනෙක්ට සජෙස්ට් කරන්න පුළුවන් අර සර්ච් එන්ජින් වලදී අපේ අධ්‍යයනයේ තමන් වඩාත් ගැලපෙන keywords අවම වශයෙන් 5ක් ඉල්ලනවා. හරි? අවම වශයෙන් 5ක් ඉල්ලනවා. එතකොට තමන්ගේ අධ්‍යයනය ක්ලමතය ගැන නම් මම keywords ටිකක් දෙන්න ඕනේ. ක්ලමතය, විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්ලමතය, අධ්‍යයන සාමාර්ථයන්, ක්ලමතය සහ විශ්වවිද්‍යාල අධ්‍යයනය කිරීම මේ වගේ keywords 5ක් දෙන්න ඕනේ. එතකොට දැන් උදාහරණ විදිහට මේකේ දීලා තියෙනවා මේ මෙයාගේ අධ්‍යයනයේ depression effect of depression on sleep නින්දට කොහොමද විෂාදය බලපාන්නේ. ඒතකොට එයා දීලා තියෙනවා depression කියන්නේ එක keyword එකක්. sleep තව එකක්. anxiety එහෙම නැත්නම් කාංසාව කියන්නේ තව එකක්. sleep disorder නින්දේ අක්‍රමතාවය කියන එක තව එකක්. fatigue වෙහෙස කියන්නේ තව එකක්. ඒකට ගැලපෙන ළඟින් ඒකට හරියටම අදාළ වන keyword 5ක් අපි දෙන්න අවශ්‍යයි. ඊළඟට මම කතා කරන්න කැමති දැන් අපි ඔය කතා කරේ මේ විෂය මූලික තාක්ෂණික කාරණා ටික. ඊට අමතරව මේ
දැන් අපි ගොඩක් වෙලාවට මේ අපේ පර්යේෂණ වාර්තාව පරිගණක ගත කරන ලද වාර්තාවක් විදිහට තමයි අපි ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් මුද්‍රිත එකක්, එහෙම නැත්නම් අපි ටයිප් කරන එකක්. ඒතර එහෙනම් අපි අනුගමනය කරන්න ඕනේ තාක්ෂණික කාරණා ටිකක් තියෙනවා. මොනවද? සාමාන්‍යයෙන් ඇමරිකානු මනෝවිද්‍යා සංගමේ AP එක කියන එක අපි භාවිත කරන්න අවශ්‍ය ෆොන්ට් ඒවා මොනවද කියලා ඉදිරිපත් කරනවා. සාමාන්‍ය ලංකාවේ නම් අපි ගොඩාක් වෙලාවට මේ 12 point times new roman කියන එක තමයි ඉංග්‍රීසි වලින් ටයිප් කරන කට්ටිය භාවිත කරන්නේ. සිංහලෙන් නම් FM අබය. එතකොට හැබැයි APA recommend කරනවා දැන් Calibri භාවිත කරනවා නම් 11 point. ඊට පස්සේ Arial භාවිත කරනවා නම් 11 point. 10 point Lucida Sans Unicode එක. මේ වගේ භාවිත කරන්න පුළුවන්. හැබැයි ඒක තමන්ගේ අධ්‍යයනාංශයක කතා කරලා ඒ විශ්වවිද්‍යාලයේ පිළිගන්න එක මොකද්ද කියලා අහන්න ඕනේ. අදාළ විශ්වවිද්‍යාලයට හෝ ජර්නලයට අයිතියක් තියෙනවා තීරණය කරන්න තමන් පිළිගන්න ෆොන්ට් එක මොකද්ද කියලා කියන්න. දැන් සාමාන්‍ය ලංකාවේ නම් ගොඩක් ඒවා Times New Roman 12 point එක තමයි භාවිත කරන්නේ. හරි? ඊට පස්සේ මේ තමන්ගේ සංක්ෂේපයට ඉහළින් bold කරලා abstract එහෙම නැත්නම් සංක්ෂේපය කියලා සඳහන් කරන්න ඕනේ. හරි? ඉහළින් center කරලා bold කරන්න ඕනේ abstract කියලා. දැන් මේක එකක තිබ්බා මම පෙන්නන. මේ තියෙන්නේ abstract කියලා center කරලා bold කරලා තියෙනවා. ඊට පස්සේ ඊට පහළින් තමන්ගේ ඡේදය පවත ගන්න යන double space කරන්න ඕනේ. double space කියන්නේ දැන් ඔයාලගේ words වල type කරනකොට spacing වල තියෙනවා double space 2.0. හරි? double space කරන්න ඕනේ. margin එක අඟල ගානේ හැම මේකෙම තියන්න ඕනේ. හැබැයි සමහර ජර්නල් වල මේවා වෙනස් වෙනවා. ඒකට ඒක බලන්න ඕනේ එයාලා ස්පෙસિෆයි කරන තාක්ෂණික කාරණා මොනවද කියලා. හරි? ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයා පර්යේෂණ පත්‍රිකාවන් ඉදිරිපත් කරන්න ඇබ්ස්ට්‍රැක්ට් එක එන්න ඕනේ. පළවෙනි පේජ් එකේ ටයිටල් එක, දෙවෙනි පේජ් එකේ තමයි ඇබ්ස්ට්‍රැක්ට් එක එන්න ඕනේ. හරි? කීවර්ඩ් ඉදිරිපත් කරන්න ඕනේ එකෙම ඒ කාරණේ මම කලින් කතා කරා. කීවර්ඩ් ඉදිරිපත් කරනකොට ඇබ්ස්ට්‍රැක්ට් එකට එක ලයින් එකක් පහලින් තමයි කීවර්ඩ් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. කීවර්ඩ් ඉදිරිපත් කරන්නේ ඉටැලික් වලින්. හැබැයි බෝල්ඩ් කරන්නේ නැහැ. දැන් බලන්න මේක නම් ඉටැලික් මේ කීවර්ඩ්ස් කියන එක ඉටැලික් කරලා තියෙනවා. හැබැයි ඒක බෝල්ඩ් කරලා නැහැ. මේ ඉටැලික් කරලත් නැහැ. හැම කීවර්ඩ් එකක්ම කමාවක් තියලා ස්පේස් එකක් තියන්නත් ඕනේ. හරි? හැබැයි කීවර්ඩ් මොන පිළිවෙලට දෙන්නේ කියන කාරණේ ඔයා තීරණය කරන්න පුළුවන්. ඒකට ඔයාට නිදහස තියෙනවා. ඊළඟට ඇබ්ස්ට්‍රැක්ට් එකක අඩංගු නොවිය යුත්තේ මොනවද? ඇබ්ස්ට්‍රැක්ට් එක අඩංගු නොවිය යුත්තේ මොනවද? කියන කාරණේ පොඩි අවබෝධයක් ලබා ගන්න ඕනේ. දීර්ඝ පසුබිම් විස්තර අවශ්‍ය නැහැ. මං හැම එකකටම අදාළ එන්න අවශ්‍ය දිග මොකක්ද කියලා වාක්‍යයක්ද දෙකක්ද කියලා මං කිව්වා හැම කාරණේදීම. හරි? දීර්ඝ විස්තර අවශ්‍ය නැහැ. අනවශ්‍ය ඒ කියන්නේ phrases වගේ දේවල් නාම විශේෂණ ක්‍රියා විශේෂණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ abbreviation කෙටි යෙදුම් වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් උදාහරණ විදියට දැන් APA කියලා කියනවා American Psychological Association එකට. හැබැයි ඔයා ඒක APA කියලා ඒක සඳහන් කරන්න බෑ. හරි? ඒ කියන්නේ abbreviations එන්නේ නැහැ. පාඨකයාව අවුල් සහගත තත්ත්වයට වත් කරන්න පුළුවන් double meaning වගේ අදහස් ඒව දාන්නේ නැහැ. cite කරන්නේ නැහැ. දැන් අපි ගොඩක් වෙලාවට පර්යේෂණ වාර්තාව ලියනකොට literature review කරනකොට මේ reference ඉන් දානවා. cite කරනවා. මෙන්න මේ පර්යේෂකයාගේ අධ්‍යයනය අපි හිතමු ස්මිත් 1999 කියලා දානවා. හැබැයි ඔයාගේ ඇබ්ස්ට්‍රැක්ට් එක ඇතුලේ ඒව දාන්න යන්නේ නැහැ. කිසිම සයිටේෂන් එකක් එන්න බෑ. කිසිම රූපයක් ඊට පස්සේ ටේබල් ෆිගර්ස් එන්නත් බෑ. හරි? එතකොට ඔන්න ඔය කියන දේවල් වලින් වැළකීලා ඉන්නත් ඕනේ ඇබ්ස්ට්‍රැක්ට් එක ලියනකොට.
එතකොට සාමාන්‍යයෙන් පර්යේෂණ ප්‍රජාව විශ්වාස කරනවා abstract එකක් මෙන්න මේ ප්‍රමාණයක් මෙන්න මේ කොටස් වලට වෙන්න ඕනේ කියලා. මොනවද? හැඳින්වීමට 125යි. abstract එකකින් 125ක් භාවිතා කරන්නේ පර්යේෂණේ හඳුන්වා දෙන්න. මොකද්ද? පර්යේෂණේ විශේෂ ශේෂ්ත්‍රය මොකද්ද? අරමුණ මොකද්ද? ওই දෙකනේ. හරි. ඊට පස්සේ 125ක් යනවා methods ගැන කියන්න. ඒ methods වලදී පර්යේෂණ සැලසුම, නියැදිය, දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය, ඊට පස්සේ මොනවද මේවලං විශ්ලේෂණය කරපු ක්‍රමවේදය මේ සියල්ල කියන්නේ වාක්‍ය 3-4ක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ටික abstract සමස්ත abstract එකකින් 125ක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ results වල තමයි වැඩිම යන්නේ 135ක්. තමන් හොයාගත්තේ මොනවද කියලා කියන්න 135ක ප්‍රමාණයක් වෙන්න ඕනේ. අර වචන 150න් හෝ 250න් 115ක් තමන්ගේ නිගමන හෝ ඇඟවුම් යෝජනා වගේ දේවල් වලට යොමු වෙන්න අවශ්‍යයි. ඒතකොට ඔය සමස්තයම වචන 150ක 250ක පරාසය ඇතුළේ අපිට චන්නි ඡේදකින් කියන්නත් අවශ්‍යයි. එතකොට පාඨකයාට තේරෙනවා මේක කියවලා බලපු ගමන් මේක මට අදාළ මාතෘකාවක් ගැන කිරිච්ච අධ්‍යයනයක්ද නැද්ද? මම තවදුරටත් කියවිය යුතුද නැද්ද? හරි? ඒ කියන්නේ යම්කිසි පාඨකයෙක් තමන්ගේ පරිශ්‍රණයේ වාර්තාව කියවනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයා ලියන ඇබ්ස්ට්‍රැක්ට් එක. එහෙම නැත්නම් සංක්ෂේපෙ දිහා බලලා. ඒතර මේක ඉතාමත් වැදගත් දෙයක්. මම හිතනවා මට සාකච්ඡා කරන්න තියෙන කාරණා ටික එපමණයි. එහෙමනම් සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ අපේ අංශාධිපතිතුමීට කතා කරන්න නැති නේද? හරිනේ. මම එහෙනම් අවසන් කරනවා. එහෙනම් ගොඩක් ස්තුතියි ඔයාලා සියලු දෙනාට සම්බන්ධ වුණාට. අංශාධිපතිතුමී ඔබත් එක්ක කතා කරා.